දෛ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් ජූනි මාසයේ 16 වෙනිදා ඉතින් අපි පුරුදු පරිදි නිසනවනේ ධර්ම දේශනාවකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීල දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කුසෝ යථා දුග්ගහිතෝ හත්ත මේ වානුකන්තති සාමඤ්ඤං දුප්පරා මට්ටං නිරායූප කඩ්ඩති තී නිරයූප කඩ්ඩති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේක අපි මේ තායන ගාථා කියන සීසේ යටතේ නැත්තම් තායන දේව පුත්‍රයා විසින් මතු කරලද කතාපාබතය එවනතන් ධර්මාත්‍රිකා මතින් කරන තුන්වෙනි ධර්ම දේශනාව. ඇත්තට මේකෙත් ගාථා 5ක්ම සඳහන් වෙනවා. ඒ ගාථා 5-6ෙම ඔක්කොම තායන දේව පුත්‍රයාම තමයි ප්‍රකාශ කරන්නේ. මුලින්ම දවසේම මතක් කළ විදිහට සරුවචනාංශික උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රකාශයක් විදිහට තමයි ගණන් ගන්න වෙන්නේ. නමුත් ඒක සූත්‍ර පිටකේට සංයුත්ත නිකායට දේවපුත්‍ර සංයුත්තේට සගතක වර්ගයට ඇතුල් වෙන්න හේතුව මේ ගාථා පහුවෙන්දා සරුවචනාංශයේ සංඝ සභාව මැද ප්‍රසිද්ධ කරලා තායන ගාථා කියලා නමක් දීලා භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා උග්ගණ්ණාත භික්කවේ තායන ගාථා පරියාපුනාත භික්කවේ තායන ගාථා ධාරේත භික්කවේ තායන ගාථා අත්ථ සංහිතා භික්කවේ තායන ගාථා කියලා පද 4කින් මේක අගය කරනවා. ඉතින් එතකොට ඒක සරුවචනාංශයේ විසින් අනුමත දෙයක් බවත් තවත් ඒක තහවුරු කරන්න සරුවචනාංශයේ විසින්ම ශ්‍රීමුක දේශනාවක් විතර ඉදිරිපත් කරනවා. ඉතින් ඒකෙදි තියෙන හරි මුදිතා ගුණයක් මේ සරුවචන් වහන්සේ විසින් කිව යුතු බොහෝ විට කියලා තියෙනව කාටවත් තේරෙන්නේ නැති දෙයක් කවුරු හරි තේරුම් අරගෙන සරුවචනාංශ ළඟට ඇවිල්ලා කතා කරලා කියනවා සාංශ මේක මෙහෙම නේද කියලා. ඒකට ඒක සරුවචනාංශය හරියට ඒ මතක් කර දීපු කෙනාගේ නිෂ්පාදනයක් සොයා ගැනීමක් විදියට ඒක එහෙම තමයි කියලා සංසිද්ධිය භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා. ඒකට ඒක සංසිද්ධියක්. මෙන්න මෙහෙම කෙනෙක් ආවා. ඇවිල්ලා මෙයා මට මෙහෙම කිව්වා. මහණීක හරි හොඳයි. බලනකොට මේක සරුවචනාංශයකම නිෂ්පාදනයක් තමයි. වෙන විදියකට වෙන ద్వාරකින් ඇවිල්ලා. නමුත් අර ඒ පැමිණෙන ద్వාරය අසන්නාට සිත් පහදනවා. සර්වචනාසි දේශනා කරට ඒකම ගන්නෑ. ඉතින් ඒක නිසා අපි උගන්වීමේදී ටීචින් ටෙක්නික්ස් වල මගේ විවිධාකාර ක්‍රම ඍජු උගන්වීම් ප්‍රශ්න සාකච්ඡා එහෙම නැත්නම් ප්‍රකාශන උපුටා දැක්වීම ආදී වශයෙන් විවිධාකාරයෙන් කරනවා. කෙසේ නමුත් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ sannivedanayයි. එහෙම නැත්නම් කියනවනම් කියන්නේ මේ එකක්වත් අපි දන්නේ නැති දේවල් නෙවෙයි. නමුත් ඒ ටිකේ තියෙන අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයෙන් ගන්න එකට අපි මාත්‍රාව කියලා කියනවා. මාත්‍රාව වැරද්දුවොත් හැම එකම විසක් තමයි. ඉතින් අපිට වෙලා තියෙන මේ මාත්‍රාව වැරදිලා. ඒකට අපි ක්ෂණ මාත්‍රය කියලා කියනවා. ඒ ක්ෂණ මාත්‍රය තමයි අපි ඉතින් අර සූක්ෂම වචනකින් සති මාත්‍රාව කියලා එහෙම නැත්නම් යන්තම් සතිය කියලා හඳුනා දෙන්න දැන් තුඟ දෙනෙක් ඇත්තට කියන ඔක්කොමලා ඒක වරද්දාගෙන තියෙනවා. ඒක අතිමහාන්ත ක්‍රමයට ඒක මහත් කරලා අල්ලන්න හදන නැත්නම් අති සිතිල ක්‍රමයට ඒක ගණන් ගන්න නැතු යනවා. හැබැයි ඉතින් අපිට පේනවා ඒ වගේ ඉතින් අර පොදු මහජන මතයේ ඒ වගේ ලිස්සන ගති තිබුණට වෙනදට වැඩි ප්‍රතිශතයක් මේක තේරුම් අරගෙන මේ සරල නමුත් බුදුජානනාංශයේ දේශනා කළ නමුත් අපි මෙතෙක් කල අමතක කළ නමුත් අවශ්‍ය දේ තේරුම් ගන්න ගතියක් තියෙනවා. ඉතින් අපි ඒකෙදි වෙහෙස ගන්න නරකයි. ඔක්කොල්ල මේක තේරුම් ගන්නෙත් නෑ. ඔක්කොල්ල මේකට හයියෙන් සාදු කියන්නෙත් නෑ. ඔක්කොල්ල මේකට අගේ කරන්නෙත් නෑ කියලා ප්‍රශ්නයක් නෑ. මොකද ධර්මයේ ගැඹීරයි.
ඉතින් මේ පූර්විකාවෙන් පස්සේ අපි ගියොත් මේ තායන දේව පුත්‍රයා සඳහන් කළා තියෙන විදිහට කුසෝ යතා දුක්ගහිතෝ කුසතන එහෙම නැත්නම් කැපෙන තනකොළ జాතියක් තියෙනවා. ඒකේ අත ඇද්දොත් ඒක පාරටම අත කපලා යනවා. ඔය ගෝයන් ගහක් තියෙනවා කපනකොට ඒ ගෝයන් ගහ මෝරපු මට්ටමක් තියෙනවා. ඒව සමහර ලාවට මේ උප්පිඩ අල්ලනකොට ගෝයන් ගහ පුපුරනවා. ඒ පුපුරපේකට අත වැදුනොත් එහෙම කපලා යනවා. ඒ තරම් අනිතකේ ඔය කැපෙන තනකොළ జాතිය කුඹුරේ තනකොළ විදියට වැවෙනවා. ඉතින් ඒ ගහක් මෙහෙම ඇල්ලුවොත් අල්ලලා දැකත් දාලා උප්පිඩ කපන්න යනකොට හිතා ගන්න බෑ කැපුණද කියලා දැනගන්නත් බෑ. නැත්නම් මඩ ටිකක් ඇතර වෙනකොට දනවා. ඉතින් එව්වා සහැල්ලුවට අල්ලන්නේවා. සහැල්ලුවට ඇල්ලුවොත් ඒක ඇඟ දිගේ ඇදිලා යන්නේ දැලි පිහින් කැපුවා වගේ. ඒක ඒවට කුසතන කියලා තමයි මේකේ සඳහන් කරන්නේ. ඒකයි කුසෝ යතා දුක්ගහිතෝ. වැඩි විදියට වර්ධවා අල්ලා ගන්නාලද කුසතන වගේ. ඉතින් ඒ වගේ තමයි මේ ගාථාවේ අවසාන වලට Brahmacharya. අපි මේ ගත්ත Brahmacharya දවසින් දවස ටික වැඩෙන්න ඕනේ. තෝකන් කණේ කිය. මේක gediya පිටින් අල්ලන්න ගත්තොත් එහෙම තවක ටික වැඩෙන් දෙන්නේ කියලා සහැල්ලුවට ගත්තොත් ඒකේ වර්ධනයක් එන්නේ නැහැ. ආන්නේ ඒ පදම අන්න ඒ කියන ග්‍රහණය පරාමර්ශණය කරනවා වෙනුවට සම්මර්ෂණය කරනවා කියන දේ තමයි අපි ශිල්පයක තියෙන දක්ෂතාවය කියලා හිතන්නේ. අපිට ශිල්ප දැනගත්තට උපකරණ තිබුණට හයිය තිබුණට ඒක එහෙම පාවිච්චි කරන්න බෑ. ඒක ගානට වැඩ කරලම තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ. පොතේ නම් හෑන්ඩ් බුක් එකේ නම් ඔක්කොම තියෙනවා. තිබුණාට විදියට ඒක යොදන අවස්ථානුකූලව යොදන ප්‍රමාණය හැම කෙනාටම හැම එකම බෑ. හැබැයි එක්කෙනෙක් මොකක් කරේ එකට දක්ෂයි. ආන්නේ විදියට ඒ කුසතන මිටිය අල්ලන්නා වාගේ මේක අල්ලන තැනක් තියෙනවා. සර්පයා වුණත් අල්ලන ක්‍රමයක් තියෙනවා. සර්ප අල්ලන මනුස්සයාට වුණත් වැරදි නැල්ලුවොත් කනවා. ඒ සර්පයා ගණන් ගන්නෑ මේ සර්ප වේදෙද්ද විස වෛද්‍යවරයෙක්ද කියලා කණ එක කනවා. විස වෛද්‍යවරය නිසා අල්ලනවා. අල්ලන්නේ හරියට ඒ තැනි බෙල්ලෙම අල්ලනවා වගේ. ඒ වගේ කුසෝ යතා දුක්ගහිතෝ. වැරදියට අල්ලගත්ත කුසතන එහෙම නැත්නම් කැපුම් කීරිය වගේ තියෙන මානට අපි නිකන් පාවිච්චි කරන තනකොළ කොටනකොට කැපුම් කීරිය කියලාත් කියනවා මේකට. මොකද මේ කකුල වද්දාගෙන ගියොත් හරියට කකුල නැමිලා තියෙන තැන කැපෙනවා. ඒක තනකොළේ ගෑවෙනවා. ගෑවිච්ච ගමන් කැපිලා යනවා. එතකොට මේ හත්තානුමේව කන්තති. අත කපලා දාන. ඒ අල්ලන අත කපලා දාන. ඒ නිසා ඒක අල්ලන්න ඕනේ ලබ්බට තිබ්බත පුහුලට තියන්න එපා. මේක ලබ්බ මේක පුහුල කියලා දැනගෙන ඒ කුසතන වුණත් අල්ලන්න ක්‍රමයක් තියෙනවා. ඇල්ලුවොත් අපිට උදුරන්න හෝ කපන්න හෝ දෙයක් කරන්න පුළුවන්. නැත්නම් ඒකට හානි කරන්න පුළුවන්. වරදවා ගත්තොත් ඒක අපට හානි කරනවා. අන්න එහෙම දෙයක් තමයි Brahmacharya කියලා කියන්නේ. ගන්න නැතුව ඉන්න පුළුවන්. Brahmacharya එහෙම කාටවත් බලපෑම් කරන්න බෑ. නමුත් ගත්තොත් ඒක ඊටාම සූක්ෂම ධර්මයක්. ඒකත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒක සෙල්ලම් කරන්න එපයි කියලා කියන්නේ ඒක මේ පරිවේෂණ කරන්න නැතුව තේරෙන්නේ නැති නිසා ටික කාලයක් ඇත්තටම අර කුසතන ඇල්ලුවා වගේ ඒක වරදොට අල්ලනවා. ඉතින් මේ වරදොල අල්ලන වෙලාවේ නිතරම ගුරුවරයාගේ ඇස්පැල්මේ තියන්න කියලා කියනවා. නිතරම මේ පතිරූපදේශයක ඉන්නේ කියලා තියෙනවා. නිතරම සත්පුරුෂ සද්ධර්මයේ ඇසුරු කරන්න කියනවා. ඉතින් අර සද්ධර්මයේ ඇසුරේ සත්පුරුෂයන් යටතේ පතිරූපදේශي අර Brahmacharya පුරුදු කරන එකනට ඒක පිළිබඳව මූලික පරිේශන ටික මූලික කරබැලීම් ටික අත්දැක බැලීම් ටික කරන්න දෙනවා. ඒකට ඉතින් සායන කාලයක් ගන්න. සාමාන්‍ය පැවිදි කරනකොට ඒ අවුරුදු 20ට 21කට ඉස්සෙල්ලා පැවිදි කරලා ඒ 21 අතර කාලයේදී වැඩි වියපත් වීම පුරුෂයන්ගේ උනා සිද්ධ වෙනවා. ඉතින් අර ළමා කාලයේදී පැවිද්දට ගොඩනෙක් කැමැත්ත තියෙනවා. මොකද එයාට ලොකු අමාරුවක් නැහැ Brahmacharya රකින්න. මේකනේ තියෙන අමාරු දේ. හැබැයි එයා දන්නේ නැහැ. කුමර බඹසර රකින්න කෙනා කුමරි බඹසර රකින්නේ දන්නේ නැහැ මේකේ තියෙන Brahmacharyaයි කියලා. ඒගොල්ලන්ට පේන්නේ මේව පැවිද්දක් කියලා එකක් තියෙනවා. බොහොම ප්‍රසන්නයි.
කවුරුත් වගේ ප්‍රිය කරනවා කියලා. නමුත් ඒකට පත්තන වෙලාවේදී පැවිද්ද භ්‍රමචාරීට පත්තන වෙලාවේදී තමන්ගේ ලිංගික ක්‍රියාවලිය නැත්තම් රසායනික ශරීරය අවදි වෙලා නොතු වෙන්න පුළුවන්. ඉතින් ඒක සිද්ධ වෙන්නේ බොහෝ විට සම්ප්‍රදානුකූල වෙනකොට නම් ඒ සාමණේර කාලේ වගේ, සාමණේරි කාලේ වගේ. නමුත් මං වගේ කෙනෙක් පැවිදි වුණාටම අවුරුදු 36යි. එතකොට අපි ඒව ටික ගිහි ලෝකෙදී දැනගෙන හිටියා. දැනගෙනත් හිටියා මෙන්න මෙහෙම එකක් තියෙනවා පැවිද්ද. හැබැයි කිසිම කෙනෙක් භ්‍රමචර්යය රකින්නේ නැහැ කියන එකත් මම දැනගෙනත් හිටියා. ඒ තරම්ම පැවිද්ද පිරිහිලා තිබුණේ. අපි පැවිදි වෙන කාලේ එනකොට ඒක ප්‍රසිද්ධ රහසක්. අපිට මේ පැවිද්ද උනන්දු කරවන්න හෝ භාවනා කියලා දෙන කිසිම කෙනෙක් මෙවැනි බණක් ඒ කාලේ කිව්වේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ওই සාමාන්‍ය මේ පැත්ත අල්ලන්නේ නැති අර වටපිටා යන වටපිස් බණ කිය ඉන්නවා. මේ වගේ ඒවා කියන්නේ නැහැ. ඒ මොකද එහෙම කියන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. නමුත් ඒක වුණත් මේ අම්මා අප්පච්චි පවා දැනගෙන හිටියා මේකයි පැවිද්දේ රහස කියලා. මේක තමයි කෙරෙන්න ඕනේ, කෙරෙන්නේ නැති බවක් දැනගෙන හිටියා. ඒව අපිට කියලා දුන්නෙත් නැහැ, පොඩි උන්ට ඕනේ නැහැ කියලා. අපිට ඉතින් අපේ සමවයස්කාරී ඉතින් කට්ටිය උගන්වනවා ලිංගික විද්‍යාවයි භ්‍රමචාරියයි ඉතින් නොමිලේ ලංකාවේ උගන්වන්නේ. හොඳට උගන්වනවා හැබැයි. ඉතින් ඒතිෙද්දිත් මං වගේ කෙනෙක් පැවිදි වෙනවා කිව්වා. ඒක මතක තියාගන්න ඕනේ. ඒක අමාරු දෙයක්. ඊට පස්සෙත් ඒක එක්ක පරිශන ගොඩක් කරන්න තියෙනවා. කරලා ඉවරලා තමයි මුල් කාලේ ඒ වගේ අත්තරදි සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආපත්‍ය පොඩි පොඩි ඒවා සිද්ධ වෙලා ආපත්‍ය නැගීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එතකොට හැම වෙලාවෙදිම ගුරුවරයා කතා කරලා කියන්නේ ඔය ගහ මෙහෙමයි අත ගාපු ගමන් කැපෙන්නේ නැහැ. ඔක ඇදීගෙන යනකොට කැපෙනවා සිවිය කපාගෙන, හැම කපාගෙන, මස කපාගෙන, නහර කපාන, ඇට මිදුළු දක්ව බයිනවා. ඉතින් අතරමැද නතර කරන්න පුළුවන්. ඒකෙන් භ්‍රමචර්යය කැඩෙන්නේ නැහැ. ඒ නිසා අනිත් දවසේ ඕකෝයි සිවිය කැපෙනකොට, හැම කැපෙනකොට, මස කැපෙනකොට නතර කරපන්. ඉතින් එහෙම නතර කරන්නේ නැතුව කරන්න බෑ කාටවත්. එහෙම නැත්නම් ආපත්‍ය නැතුව ජීවිතයක් ගත කරන්න බෑ. මම මේ භ්‍රමචර්යයට දාලා කතා කරන්නේ මොකද මේක බුදුරජාණන් වහන්සේ පවා මේක ආදි භ්‍රමචර්ය ශික්ෂණ ක්‍රමයක් විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඕනම ශිල්පයක් කරන එකන වර්ධනවා. ඒ වර්ධනකොට එකක් කියනවා, දෙකක් කියනවා, තුනක් කනට ගහනවා, හතරට කන පැලෙන්න ගහනවා. ඉතින් එහෙම කෙරුවට පස්සෙත් ඒත් හැදෙන්න පුළුවන්. ඒක ආයේ මේ දැන් හොඳටම දැන් අද කරන ඔය ගෑරේජ් කරන බාසුන් නැල ඒ වගේ හොඳට කුටි කාපු කට්ටිය. ඒ වගේ මේගොල්ලෝ අනික් අයටත් ගහලා කියලා තමයි කියලා දෙන්නේ. භ්‍රමචාරියෙත් ඔය යුනිවර්සිටි එකට ගියාම කරන රැග් කිරිල්ල එහෙමම තියෙනවා. ගත්තට පස්සේ ඒ කරන්න ඕන රැග් කිරිල්ල කරලා තමයි පඩිකම් හොදලා මිදුලතු ගාවලා වර්ධි අද්දවලා ඒ කරලා තමයි ගන්න. එහෙම නැතුව කරන්න බෑ. ඒ නිසා විශ්වවිද්‍යාලේ රැග් කරනවා කියන එක එච්චරම නරකයි කියන්න බෑ. ඒක මොනවාරි තියෙන්න ඕනේ. බල්ලෙක් වුණත් තමන්ගේ වැයිකියට බන බල්ලෙක් ආවම බිම දාලා හපලා පොඩ්ඩක් සත්තමක් දාලානේ ගන්නෙ. ඊට පස්සේ ඉඳ දෙනවනේ. ඊට පස්සේ බજારකේ ඉඳ දෙනවා. ආන්නේ වගේ මේ Brahmacharya ඉතින් සරුවච්චන් වහන්සේ මහබෝසත්න් වහන්සේ නමක් විදියට පාරමිතා පුරන කාලෙක් නොකරපු එකම වැරද්දක්වත් නැහැ. සරුවච්චන්සේ චීපත් කළා කියන්නේ මෑතින් උනේ නැත්තම් මේ බෝධි සම්භාර කාලේ වුණේ නැත්තම් එකයි සිද්ධ උනේ එකයි නැත්තයි සිද්ධ නොවුනේ බොරු කියලා නෑ. අනික හැම වැරද්දම කරලා තියෙනවා. ඒ වැරද්ද ඊට පස්සේ බුදු වුණාට පස්සේ ජාතක කතා මාර්ගයෙන් ගෙන හර දක්වලා තියෙනවා. මෙන්න මේ එදා මේ වැරද්ද කරපු මම තමයි මේ අද බුදු වෙලා ඉන්නේ. ඒ වැරද්ද කරනකොට අත් උදව් කරපු කට්ටිය තමයි මේ වටේ කොට්ටෝරුව ටික තමයි මේ වට කරගෙන ඉන්නේ කියලා බොහොම ලස්සනට බෙල්ල දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සමාන පාරමිතා ගොඩාක් පුරපු කෙනෙක් තමයි දේවදත්ත. හැම ආත්මෙදීම රනසප් ඇවිල්ලා තියෙනවා. දක්ෂම පරාජිතය බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක ඔය බොක්සිං වල එහෙම විශාල දිනුමක්. ඒ කියන්නේ බෙස්ට් ලූසර්, බෙස්ට් රන්නර් අප් කියලා කියනවා. ඒ සෙල්ලමක් නෙවෙයි. ඉතින් ඒ වගේ ගෙනාපු එකක් දැන් අපිට බුදුරජාණන් වහන්සේ මේ එක තායන ගාථා 4කින් 5කින් විස්තර කරලා දෙන්න හදන්නේ මේ අද ඉස්සල්ලාම දවස නෙවෙයිනේ මේ. මේක මේ මතක් කරලා දෙනවා. කුසෝ යතා දුග්ගහිතෝ යම් විදියට මේ කුසතන වර්ධිලා අත ගාගත්තොත් කැපෙනවා. කුසතන අටමිටක් බිමලා ගත්තොත් ධ්‍යාන භාවනා කරන්න පුළුවන්. ඒක ගානට හං වෙන්න ඕනේ. හං වුණාට පස්සේ ඒක හොඳම ගුදිරිය බවටපත් වෙනවා. හොඳම පාපිෂ්ණ බවටපත් වෙනවා. හොඳම ඇතිරිල්ල බවටපත් වෙනවා. ඉතින් ඒ බමුණ කුසතන 8ක් දෙනකොට ටැග් කර දුන්නේ මහබෝසත්න් වහන්සේට. ඒක උඩ ඉඳගෙන නිවන් දැක්කට පස්සේ පින් දෙන්නේ ඒකට බුදු වෙලා. ඒත් කුසතනම තමයි. ඉතින් මේ දෙක අතරමැද තියෙන
මේ සම්මර්ෂණ පරාමර්ශන ආමර්ෂණ කියන මේ කාරණේ තමයි ශිල්පික කියලා අපි ඉගෙන ගන්න. කඩුව අල්ලනකොටම එහෙම නැත්නම් ආයුධය අත ගන්නකොටම තේරෙනවා මේ මනුස්සයා මේක දන්න කෙනෙක්ද කියලා. නැත්නම් මේ මනුස්සයා අත ගන්නෙම අත නොගෑ යුතු පැත්තේ. ඒ නිසා එවැනි උපකරණ බොහෝ විට කේස් එක දාලා රැකලා තියෙන්නේ. ඒක ගන්න විදිහෙම තේරෙන මනුස්සයා කුසතන අල්ලන මිනිසෙක් වගේද කියලා. ඉතින් ඒක Brahmacharyaදී පටන් ගන්නකොටම 100%ක් අංග සම්පූර්ණේ අවස්ථා රාශියක් හම්බ වෙනවා. පැවිද්දදී ටිකක් හම්බ වෙනවා, උපසම්පදාදී තව ටිකක් හම්බ වෙනවා, නවකෙක් වෙනකොට තව ටිකක් හම්බ වෙනවා, තේර වෙනකොට තව ටිකක් හම්බ වෙනවා, මහා තේර වෙනකොට තව ටිකක් හම්බ වෙනවා. ඉතින් ඒකේ අර අත්කලමතාන යෝගයට වගේ දැඩි වෘත ධාරීන් කියනවා පැවිදි වෙනකොටම 100%ක්ම තියෙන්න ඕනේ කියලා වගේ. ඒගොල්ලෝ හදා ගන්නවා චිත්ත රූපයක්. ඒකල පැවිදි නොවෙන්න හිතා ගන්න. බෑ අප්පා කොහොම කරන්නද මේ තරම් අපිට කරන්න බෑනේ කියලා. එහෙම එකක් නැහැ. මේකේ තියෙන්නේ අනුක්‍රමික ප්‍රතිපදාවක්. ඒ පැවිදි වෙනකොට අපි කියලා දෙනවා මෙන්න මෙච්චර ප්‍රදේශයකට තමයි යන්නේ. හැබැයි දැන් මේ 10ක් වගේ 5ක් වගේ පොඩ්ඩක් අල්ලනවා. අල්ලෝගේ පට්ටල වුණාට පස්සේ මේ කාලයක් තියලා පැවිදි කරනවා. පැවිදි කරුවාට පස්සේ ওই ආයශරයක් මාසයක් දෙකක් ගන්නලා කියනවා නැත්තම් පැවිද්දට ඉස්සලා වෙන්නේ මේ ටික ලෑස්තිලා ඉන්න ඕන. ආපෝ බෑනේ බය වෙන්න එපා. බැරි වුණාට කමක් නැහැ. ඔය කරන්නකෝ. ඒකට තව කාලයක් කම ඊට පස්සේ අවුරුද්දක් විතර ඒ දේ අපි ක්‍රියාවත් කරනවා. දිනපතා භාවනා කරන ගමන්, පරියන්ක කරන ගමන්, තක්මන් කරන ගමන්, දරදී අදින ගමන්. ඊට පස්සේ කියන ඔන්න Brahmacharya ඉහළම තැනට යනවා. එහෙම නැත්නම් බඹසර රකින්න සබ්‍රහ්මචාරී නමක් වෙන්න කාමිත්‍යාචාරේ මගාරව ගන්න සංඝාදිශේෂ මගාරව ගන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක ඒ කතෝලික පල්ලියේ තියෙනවායි කියලා මම අහලා තියෙනවා. මේ බ්‍රදර් කෙනෙක් වුණාට පස්සේ උගන්වලා එයා ගෙදර ආරිනවා. ආයෙන්න කියලා නෙමෙයි අරින්නේ. ගියාට පස්සේ ආවොත් ෆාදර් කෙනෙක් කරනවා. ආවට පස්සේ ප්‍රශ්න කරනවා ඇයි ආවේ කියලා. ඒ කියන ඉතින් මට මෙච්චර ගන්න මං ගෙදර ගියේ මොකටද කියන ඉතින් වාට දුන්නේ සම්පූර්ණ යනවා යන්න කියලා. ආයෙත් ආවට පස්සේ තමයි මේ එදාටත් ඉස බාණ්ඩත් ඕනලු. එදාට ඉස බාණ්ඩ ඕනේ ඊට පස්සේ ලෝගෝ පලන් දාන්න ඕනේ ඔය ක්‍රමේ තමයි. හැබැයි ඒගොල්ලෝ අර බුද්ධ ගන්න වෙන ක්‍රමයකට ඉසේ භාගයක් ඉස බානවා. ඒ වගේ මොනවාද කෘත්‍ය වගේක් කරනවා. ඊට පස්සේ තමයි එයාට කාලයක් ඉඳලා තමයි ඔය මොකද්ද මේ එක ප්‍රදේශයක් බාර දෙන්නේ නැත්නම් පන්සලක් බාර දෙන්නේ ස්ථානයක් බාර දෙන්නේ කතෝලික සභාවේ කියන්නේ ඒකට වෙන නමක් අපි කියන්නේ ස්ථානයක් බාර දෙනවා කියලා. ඊ ස්ථානයක් බාර දුන්න පස්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සමග සිව්පසේ සපේන කට්ටියත් එක්ක වතපිලියොත කරගෙන ස්ථානේ රකින්නවා කිව්වහම අර Brahmacharyaයේ රකින්න නම් ස්ථානේ රකින්න ඕන. Brahmacharyaයේ වැරදුනොත් ස්ථානේ ආයලට යනවා. ඉතින් ওই දෙක අතර හරි සමානකමක් තියෙනවා. ඉතින් අපි වත කියලා තමයි කියන්නේ. Taman ඉන්න තැන වතපිලියොත හරියට කරනවා නම් පිරිසුදු ඒක තියාගෙන යන්නේ කෙනෙකුට පහසුකම් ටික සලසගෙන මේ ඒ ස්වාමීන් වහන්සේට අර Brahmacharya නිසා සුන්දරත්වයක් ලැබෙනවා. වැඩි ටිකමක් ලැබෙන්නේ නැතුව මේ ස්ථානයේ අයාලට යනවා එන මිනිස්සු දොස් කියනවා. ඒ සමහරත් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධකම් පවත්වනවා. සමහරත් එක්ක මුදල් සම්බන්ධකම් පවත්වනවා. ඉතින් එතකොට දෙකම ඒක තමයි අර කුසතන වැඩියට ගත්තා වගේ තියෙනවා. ඉතින් ඒක නිසා බුදුජානසන්කට සාමාන්‍යයන් දුප්පරාමට්ටම්. මෙතන සාමාන්‍ය කියලා කියන්නේ ඇත්තටම ශ්‍රමණකමට සාමාන්‍ය ඵල වරදෝල අල්ලගත්තොත් මේ ශ්‍රමණීයකම මට තියෙන්නේ කැම ටික හම්බ කරගන්න, එහෙම නැත්නම් මගේ සිවුරු හොඳ පිරිකර හොයාගන්න, එහෙනම් මට හොඳ සේනාසනයක් ලබා ගන්න, එහෙනම් ලෙඩක් වෙනකොට මට බෙහෙත් ටික පිරිකර ලබා ගන්න කියන එක ඉතින් බුදුජානකසේ සාහිතික වෙනවනේ. ඕකටම පැවිදි නැයි ඉන්නවා. ඒ වගේම මේ දන්න දෙයක් තමයි මේ කාන්තාවන් පැවිද්දන්ට විශේෂ ලිංගතුකමක් දක්වනවා. සමහරලාට ඒක ලිංගික පැත්තට යනවා. ඉතින් ඒක පැවිදි වුණාට පස්සේ ඒ ලිංගික ක්‍රියාවලිය සහ වශීභාවයේ ලේසිකතියක් පේන්න තියෙනවා. ඉතින් ඒක නිසා Brahmacharyaට ගිහිල්ලා වැඩේ වඩන්නේ අර අංග භූෂණ පරිස්කාර භූෂණ තමයි. තමයි අංගපසංග පෙන්වන්න හදනවා. යෝගයෙන් පරිස්කාර භූෂණය කියලා කියන්නේ ලස්සන ඇඳුම් අඳිනවා. එක ආලවට්ටම් දානවා. දාපුවාම ඒකෙන් ලස්සන පණිවිඩයක් යනවා වෛශ්‍යාවට. නැත්නම් ඒ කාමයේ පැත්තට යන පිරිමින්ට. ඊට පස්සේ ඒගොල්ලෝ ආකර්ෂණය වෙනවා. ඉතින් අර ධර්මයෙන් නිහතමානී කමින් එහෙම නැත්නම් අපි කියන අහිංසක කමින් ජය ගන්න දන්නේ නැති
පිරිස ඉන්නවා. ඒ පිරිස අර වගේ ලාමක ක්‍රම මේ කුසතන ඇල්ලුවා වගේ මේක වරදොල අල්ලනවා. ඉතින් ඒකට උදව් කරන ඒ වගේ මේ පෙරේත මණ්ඩලයකුත් හැම තැනකම ඉන්නවා. ඒගොල්ල කරන්නේ මේ භික්ෂුවගේ තියෙන මේ දුර්ලභම දැනගෙන අඩුපාඩුව දැනගෙන ඒකට අනික් අයට ගෙනත් දෙන්න ස්වාමීන්සට සිව්පසේනේ අපි නම් මේ දේවල් ගෙනත් දෙනවනේ කියලා එව්වටම වෙනමම සප්ලයි සර්විසස් තියෙනවා. ඉතින් ඒ මට්ටම් වලින් තමයි අද ශාසනය රැකිලා තියෙන්නේ. ඉතින් ඒකට ශාසනය කියනවද මොකක් කියනවද මම දැන් නිසා අපිට මේ සාමාන්‍ය කියන පදය සාමාන්‍ය ඵල කියලා තියෙන ශ්‍රමණ ඵල. සාමාන්‍ය කියලා කියනවා ශ්‍රමණ කියන වචනේ. ඊනමත් අපි මේ භාවනාවට කිට්ටු කරගත්තාම සාමාන්‍ය කියන එකට වෙන ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි ආනාපාන සතිය භාවනා කරනකොට ඒ ආනාපාන සතියත් එක්ක හාපුරාවට අසුර පවත්තන්නේ ආනාපාන සතිය නැත්නම් ආශ්වාසය ප්‍රශ්වාසය නැත්නම් අපි කියමු ආශ්වාසය කියලා ඒකේ සටහනට දිග කෙටි බව ගොරෝසු සියුම් බව දුර ළඟ බව ඇති නැති බව කියලා මේකෙන් සටහන් ටික ගන්නකො සටහන් ටික කරගෙන යනවා. ඉතින් යාට වාර්තාගත කරන්න පුළුවන් වුණොත් මම අද වාඩි වුණා කමටහන් අරගෙන බුදුන් ඇදලා වාඩි වුණාට පස්සේ මට ආනාපානෙ මෙන්න මේ සටහන මම දැක්කා. ආස්වාසිය මෙහෙමයි ප්‍රසවාසිය මෙහෙමයි කියලා ඒ සටහන කියන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් එයා මේ සාමාන්‍ය தത്വයට යන්න ඔන්න මුල පිරුවයි කියලා. අපි කියනවා මාර්ගයට ප්‍රවිෂ්ඨ උනායි කියලා. ඉතින් ඒක දිගට කරගෙන යනකොට සටහන දැක්කනම් එයා දකින්නවා කාලානුරූපී සටහන ආකාර වෙනස් වෙන හැටි. ඒකේ හැසිරීම රටා. එක සැරයක් දැක්කනම් හොඳට නෙත්තර දීලා ඒකට අපි සටහන කියලා කියන එක අපි නිකන් කැමරාවකින් ගත්ත ෂොට් එකක් වගේ. නමුත් ඒක වීඩියෝ එකකට දාලා බලන හිටියොත් ඒක කාලානුරූප වෙනස් වෙනවා. ඒක මේ චරණ චිත්‍රයක් බවට එහෙම නැත්නම් කාටුන් චිත්‍රයක් බවට එහෙම නැත්නම් චිත්‍රපටියක් බවට පේන්න පඩ. එතකොට මිනිස්සු අර ඉස්ලාම ෆොටෝ එක හොයාගත්තට පස්සේ තාක්ෂණ විශාල දියුණුවක් වෙලා තියෙනවා. ඒකත් මේ ආදරවන්තයා අඳුරු තැනක තා මොහොතකින් යනවයි කියලා කියනකොට ඒ ආදරවන්තිය දැකලා තියෙනවා ළඟ තියෙන පහනේ ආලෝකයේ බිත්ති වැටලා තියෙන හැටි. ඒ දෙන්න ඉන්නේ බොහොම හැඟුම්බර තාලෙක. වෙන් වී යන්න තවත් ටික මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි කියලා ඉතින් බලන ඉන්න ගමන් අර සටහන දැකලා තියෙනවා බිත්තිය. ආයෙ කියලා තියෙනවා පොඩ්ඩක් ඉන්නවා ගියාට මම මේක අඟුරු කැලලකින් ඇඳ ගන්නම් කියලා. ඊට පස්සේ මනුස්සය නැගිටලා ගියා දැන් ඔන්න සටහන දැක්කා. ඉතින් ඊට පස්සේ ඒක දැනගෙන හිටියා මේ අඟුරු කැලලෙන් ගියාට පස්සේ අර අන්ධකාරයේ ඒ මද අඳුරේ පිට වී යන්න තවත් තුළු මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි. ඒක තමයි පස්සේ ඔය සිල් ඔක්සයිඩ් දැනගත්තට පස්සේ ඒකට ආලෝකයක් වැටිච්චාම මේ ප්‍රදේශයේ පිච්චෙනවා කියන එක හොයාගත්තට පස්සේ ඔන්න සෙලුලොයිඩ් එකයි හොයාගෙන දැන් චිත්‍රපටි ගන්න පටන් ගත්තා. චිත්‍ර අරගෙන ගියාට පස්සේ ඒ චිත්‍රේ ළඟ අරගෙන එක දිගට පෙන්නගෙන ගියොත් ඒ මාස නැගිටින හැටි පේනවා දැන්. ළඟ තියෙන මේ මාස ඉඳගෙන ඉන්න චිත්‍රයක් පේනවා. ඊට පස්සේ තප්පර භාගයෙන් තව එකක් අර ගන්නවා පොඩ්ඩක් ඇඟ දිග ඇරලා ඔන්න නැගිටින. එතකොට පේනවා ආකාර. ඉතින් ඒක අර සටහනට බැඳෙනවට වැඩිය හුඟක් ලෙන්ගතුයි. මට අත්‍යවශ්‍යම දේ අපි හිතන්න යම් කිසි කෙනෙක් වැරදිලා හරි කැමරාවක් හංගගෙන ඉඳලා බුදුහාමරගේ ෆොටෝ එකක් අරන් තියනවා කියලා දැන් ආරංචි වුණොත් එහෙම බුදු අම්මේ ওই කැමරාවත් උරගාලා බොයි. හොඳ වෙලාවට තිබුණේ නැහැ. මමන්ට බුදුරජාණන්ගේ අදිෂ්ඨානයක් වෙන්නයි. ඊට පස්සේ කවුරු හරි කිව්වොත් එහෙනම් ෆොටෝ දෙකක් තුනක් තිබිලා මේ බුදුරජාණන්සේ පුටුවෙන් නැගිටිනකොට පුටුවේ රැලි හිටින්නේ නැහැ. ඔය වගේ දෙයක් ෆොටෝ අරන් තිබ්බනම් එහෙම. ඒ කොච්චර වටිනවද කියලා අපිට හිතනවා. මොකද අපිට ඒ තරම් ගෞරවයක් තියෙනවා. ඒ වගේ තමයි සටහන ආකාරයක් බාටපත් වෙනකොට සටහනේ වගේ 7000ක් ගුණ ආකාරයේ පේන්න පටන් අර ගන්නවා. ඒක black and white වෙන්න පුළුවන් නැත්නම් colored වෙන්න පුළුවන්. ඉතින් වැඩි වේලාවක් බලනකොට අපිට බාහිර ලෝකේ මොකකටවත් යන්නේ නැහැ හිත. මේ සටහන ආකාරයක් බාටපත් උනා කියලා මෙයා ලං වෙලා බැලුවයි කියලා හිතන්නේ. එතෙන් තමයි ගුරුවරයා උදව් කරන තැන. දැන් පුතේ හරි ලෝකයක් ඔබට කරදර නැහැ. ඔබ සටහන දැක්ක දැන් සටහන තුල සටහන කාලානුරූපව යම් ආකාර වලට භාව ලක්ෂණ වලට ස්වභාව වලටපත් වෙනවා.
ගති පෙන්නනවා. එතකොට සටහන බැලුවට වැඩිය පුද්ගලයාගේ චරිතය කියන්න පුළුවන් ආකාරය බැලුවොත්. ඒක කියන්නේ පුද්ගලයාගේ මූණ බැලුවට වැඩිය මුළු කය දිහා බැලුවොත් චරිත ලක්ෂණ කියන්න පුළුවන් ගතිය වැඩි. නමුත් සටහන නිකන් මූණ පෙන්නවා වගේ. ආකාරය කියලා කියන්නේ යනකොට, එනකොට, කනකොට, බොනකොට, අඬනකොට, hina වෙනකොට තොරතුරු දානවා. ඉතින් අපි විශේෂම දැන් මං වගේ කෙනෙකුට කන්නාඩි දෙක නැතුව හිටියොත් සටහනත් පේන්නේ නිකන් බොඳ වෙච්ච එකක් වගේ තමයි. ටික වේලාවක් බලන් ඉන්නෝනේ මේ ගෑණියෙක්ද පිරිමියෙක්ද මට ගහන්න දෙන්නේ බනින්න දෙන්නේ නැත්තම් මේ පිරිකරක් පූජා කරන්න දෙන්නේ කියලා. ඉතින් අර සීමාවෙන් පොඩ්ඩක් එහා තියලා බලනවා. තුවක්ක පිස්තෝලයක් අරන් එනවද නැත්නම් ඒක සෙල්ලම් පිස්තෝලයක් දන්නෙත් නැහැනේ. ඉතින් ඒ බල්ල තමයි ගන්නෙ. අර ආකාරය පේන්නේ නැහැ. ඒ සමහර එතකොට තේර්ච්චාම ඉස්සල්ලාම පිරිකර පූජා කරන්න ඉස්සලා කන්නාඩි කුට්ට මතට අරන් දෙනවා. කවුරු මොනවා පූජා කරනවද කියලා දන්නේ නැහැ. ඉතින් ওই දෙකේ වෙනසකුත් නැහැ ඉතින්. එතකොට පේනවා මේ කරන්න හදන ක්‍රියාවකට අපි කියන ආකාර පඤ්ඤාත්තිය කියලා. ඒ ආකාර පඤ්ඤාත්තිය දකින්නකොට එයාට තේරුම් අරගන්න පුළුවන් වුණා නම් මේ සටහන ආකාරයේ දැකීමෙන් මම දැන් අරමුණට කොච්චර රිංග ගන්නවද කියනවනම් මම මුළු ලෝකයක් කරදර වලින් අයින් වෙනවා. Brahmacharya විශාල පරිඋත්ථාන කෙලෙස් වලින් නෙවෙයි දැන් මේ වීතිකම කෙලෙස් විතරක් නෙවෙයි පරිඋත්ථාන කෙලෙස් මම දැන් ගැලවිලා ඉන්නේ. ඉතින් මේක බ්‍රහ්ම වැඩක් කියලා මෙයා හරියටම අර පේන ආකාරයට සමීප වෙලා බැලුවොත්, උච්චන්න කරලා බැලුවොත්, ආසන්න කරලා බැලුවොත් එයාට ස්වභාව ලක්ෂණ පෙන්නනවා. ලං වෙලා බලන්න මේ වෙනස් වෙන පත නාලිකා ගොඩාක් තියෙනවා. අතපය වැඩ කරන හැටි, ඇස් දෙක වැඩ කරන හැටි, හැඟුම් වෙන හැටි, පරිසරයේ ඔක්කොම සීඝ්‍රයෙන් වෙනස් වෙන බව තියෙනවා. අපි ඒකට කියනවා සටහන් ආකාර කිව්වට පස්සේ ස්වභාව ලක්ෂණ කියලා. ස්වභාව ලක්ෂණ වල සීඝ්‍රයෙන් වෙනස් වෙන දේවල් එක මානක නෙවෙයි පෙන්වන්නේ, ත්‍රිමාන වශයෙන් පෙන්වනවා. එතකොට තමනුත් ඒකටම ලං වෙලා නිච්චර දීලා ඒකම බලාන හිටියොත් 100%ක්ම කියන්න පුළුවන් කෙලස් නැහැ. බාහිර ලෝකේ තියෙන ආතති ප්‍රශ්න නැහැ. දැන් මේ බලාන ඉන්න අරමුණේ වෙනදා නොදැක්ක පැතිකඩ මේ මොකාට දෙන්නේ කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ කියලා සජීවීද අජීවීද කිසිම වෙනසක් නැහැ. දේවල් පිළිබඳව දැනගන්න පුළුවන්. අපි ඒකල වටපිට බලලා මෙහාට ගන්න ගිය ගමන් ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒ අර තිබුණ ගලනේ කඩලා යනවා. ඉතින් මෙහෙම බලාන ඉන්නකොට පේනවා මේකේ ගලණයක් තියෙනවා කියලා. මෙන්න මේ ගලණය පසුගිය සුමානේ ඇතුළත කමඨාන් සුද්ධ කරන වෙලාවෙදිත් කඩුවෙලදිත් ලියලා තියෙන තැන්වල මම පෙන්වන්න උත්සාහ කරා. අපිට නිින්ද යාගෙන යනකොට වුණත් අරමුණ ගොරෝසුට පේනකොට වුණත් අරමුණ නොපෙන්න වෙලාවට වුණත් මේ මොකද්ද අරමුණ පෙන්නන මේ නාඩගමේ පසුබිම් වේදිකාවේ මැරිලා නැති බව තේරෙනවා. මම මැරිලා නැහැ කියලා. ඒ වගේම මට නිින්ද යනවයි බව තේරෙනවා. නැත්නම් නිින්ද ගිහිල්ලත් නැහැ බව දන්නවා. ඒ වගේම අසතියක් සීමුර්ජාවක් නැහැ. මේ පසුබිම් තලයේ පෙන්වනවානේ අපි කියන්නේ බෑක්ඩ්‍රොප් එක. එහෙම නැත්නම් අපි කියන වේදිකාවේ තියෙන මේ තිරේ පේන්න බඩයි. තිරේ ඉස්සරහා තමයි මේ නාටකම යන්නේ. අපි මෙතෙක් කල නාටකම බැලුවේ. නමුත් නාටකමට පසුබිම් තියෙන තිරේ නාටකම තරම් අනිත්‍ය නැහැ. ඒක පවතින වේදිකාවක තමයි නැත්නම් පවතින තිර 4-5ක් සාමාන්‍යයෙන් ඉස්සර ඔය තීටර් කියලා පෙන්නන්නේ. තීටර් පෙන්නනකොට තියටර් එකේ පිටිපස්සේ තියෙන රජමාලිගාවක තියටර් එක තියෙනවා. එහෙම නැත්නම් කැලේ එකක් තියෙනවා. තේ යුද්ධ බිමක් තියෙනවා. ඒක එක තියෙනවා. ඒ වගේ සම්මත ටිකක් තියෙනවා. ඒක දිහා බලනකොට පේනවා මේකේ ඉස්සරහා තමයි මේ මම මෙතෙක් බලපු සටහන් ආකාර ස්වභාව ලක්ෂණ පෙන්නන්නේ. මොකද්දෝ පසුබිම් තලයක්. ඉතින් මේ පසුබිම් තලයට යනකොට ඒක සජීවී නැහැ. ඒ පසුබිම් තලේ මගේ නෙවෙයි. පසුබිම් තලේ අඳපමණට නාටකෙත් නැහැ. එයා වෙනම චිත්ත ශිල්පියෙක්. ඒකේ අනිත්‍ය දුක් අනිත්‍ය තත්ත්වය අඩුයි. දුක්ඛත් අඩුයි, අනාත්ම ගතිය වැඩි. අනිච්ච දුක්ඛං අනාත්මං අර නඩුනිලියෝ නැත්තම් ආනාපානය අතරමැද හිස්තන ඔක්කොම පින්නර ගම් පේනවා. මේක දිගටම බලාගෙන ඉන්න මේක මේ පිළිඹු කරන පිළිඹුව දක්වන කණ්ණාඩියක් තියෙනවා. එහෙම දැක්කත්නම් අර බිත්තියක තමයි අපේ හේවණල්ල වැටෙන්නේ. අර බිත්තිය පේන්න පටන් ගන්නවා. දැන් අර ආදරවන්තයාගේ රූපේ බිත්තිය හේවණල්ල බලන තාකල් අපිට හේවණල්ල පේනකොට බිත්තිය පේන්නේ නැහැ.
බිත්තිය දකින්න නම් අර හේවණල දැකලා දැකලා එක වෙනස් වෙනවා දැකලා මෙන්න මේ පසුබිම් තලයේ පේන්න පටන් ගන්නවා. ඒක ප්‍රවාහයක්. ඒකට බුදුරජාණන්සේ සන්තති කියන පදේ තමයි පාවිච්චි කරේ. ඉංග්‍රීසියෙන් අපි ඒක ෆ්ලක්ස් කියලා කියනවා. අපි මේ නිස්සරණ වනේකට ගොජේ කියලා නමක් දැම්මා. සක්මන් කරනකොට වම දකුණ පෙන්නුවත් රූප පෙනුනත් සද්ද ඇහුණත් අර ගොජේ නිකන් මේ gediya pitin සක්මන් කරන ගතිය පේනවා. ආනාපාන කරනකොටත් ආස්වාද ප්‍රසවාස පේනවා, සද්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, තරහා යනවා, කැමැති වෙනවා. නමුත් මේකේ පසුබිම් තලයක් පේන්න පටන් ගන්නවා. ඉතින් උංගෝදෙනෙක් මේක ඒකාකාරී දෙයක් නොගිනිය යුත්තක් එහෙම නැත්නම් බලන්න ඕනේ දෙයක් නෙවෙයි බලන්න ඕන ඉස්සර රංගපාන නළු නිලියෝ දිහා වේදිකා සැරසිලි දිහා අංග භූෂණ පරිස්කාර භූෂණ දිහා කියලා ඒව තමයි අපි නාටකමේ මේ විවිචන වලට ගන්න. රජාට අඳිනවා හෙට නාටකමේ අජාසත්ත නාමයෙන්. මුයකා හිටියත් එකයි ඒ ඇඳුම් ටික ඇඳගෙන වේදිකා නගරපත් එක අජාසත්ත තමයි. අතර පිටිපසුෙන් තිරේ පේන්න පටන් අර ගන්න වෙලාවේ තියෙනවා. ඒක ඔය කියන අනිත්‍යත්වෙ පෙන්වන්නේ නැහැ. ඒක නිට්ටයයි. මම මේ බලාන ඉන්නවා මම මැරිලා නැහැ. මට තේරෙනවා වැඩ නින්ද කියලා නැහැ. මට තේරෙනවා මේ ඉන්ද්‍රියමත් ඇවිල්ලා තියෙනවා. අරමුණ මාරු වෙලා තියෙනවා. ආශ්වාස වෙනකොට සද්ද ඇහෙනවා. ඒ වුණාට මැරිලා නැහැ. මට නින්ද ගිහිල්ලත් නැහැ. විසීමුර්ජා වෙලත් නැහැ. සතිය තියෙනවා කියලා දැනනකොට තේනවා ඒ බව ඒ පේන පසුබිම් තලය මං ඉපදෙන්නත් ඉස්සර වගේ තිබිලා තියෙනවා. බොඩි කාලේ ඉඳලම මෙයා මතුවෙන්න හදලා තියෙනවා. මම කැමති නෑ නළුන් නිලියෝ පෙන්නනවා, අංග භූෂණ පරිස්කාර භූෂණ පෙන්නනවා, වේදිකා සැරසිලි පෙන්නනවා, සංස්කරණය පෙන්නනවා. ඒකට සාහිත්‍ය කියනවා, ඉතිහාස කියනවා, භූගෝල කියනවා, ගණිතය කියනවා. ඉතින් විෂයන් වලට අපි හරි දක්ෂයි. මම කියන්නේ එක විෂය තමයි කාටක් අතර පසුබිම් තලයේ පෙන්වන්න නැති වෙන්න තමයි ඔය රංගනය කරන්නේ. දැන් බුදුරජාණන් ඉස්සෙල්ලා රංගනයේට හිත දාලා සටහන් පෙන්නලා ආකාර පෙන්නලා ස්වභාව ලක්ෂණ පෙන්නලා සන්තතිය පෙන්නනවා මේකේ. ඒ යනකොට පේනවා මේ කොහොම නාඩගම් ඇස්සේ මැරෙන්නේ නැති බව, මැරෙලා නැති බව, නිින්ද කිල්ල නැති බව, ක්ලාන්ත වෙලා නැති බව. ඉතින් මම දාපු උපකරණ තුනක් උපමාන තුනක් මේ ඉතින් උඟ දෙනකොට මේක තේරෙයි. පිටිපස්සේ මොකද්ද එකක් තියෙනවා මේ දුක් වුණාට කනගාටු වුණාට ඒව ඔක්කොම පිළිඹු වෙන තිරයක් තියෙනවා. ඒ තිරේ දියැලක් පෙන්වයි කියලා දියැල තිරේ පෙඟෙන්නේ නැහැ. ගිනි කන්දක් පෙන්වයි කියලා තිරේ පිච්චෙන්නේ නැහැ, රත් වෙන්නෙත් නැහැ. මේකට වැටෙන මේ පිළිඹුව දක්වන එක විතරයි තියෙන කියලා අර විඥාන මායාව. ඇත්තට මෙයා මායා කරන්නේ මායාවට ඉඩ දීලා පසුබිම් තලයේ ඉන්න ගමන්. නැත්තම් වේදිකාවේ පිටිපස්සේ ඉන්නේ. ඒක දැක්කට පස්සේ පේනවා ඒක වයසට යන්නේ නැහැ. ඒ පේන ඒ පසුබිම් తত্ত্বය ඥාන පිරිමි නැහැ. භාවනා කළා නොකළ දෙයක් නැහැ. ඒක ඉස්සරහ කරන මේ නාඩගමේ තමයි මේ සදාචාරයයි සපන්තයයි විපස්සනාවයි විපස්සනා ඥානයි සමත ධාන අනම්මනම් ඔක්කොම තියෙන මේ බබාගේ සෙල්ලම් භාෂාවේ. නැත්නම් පිටිපස්සේ තියෙන සන්තතිය දැක්කනම් එයාට පේන්න පටන් ගන්නවා මේ අම්මාව දූෂණය කරන ළමයි කෝවේ අම්මා මරන ළමයි කෝවේවා. එතන අම්මා නිවන් දකින්න බෝසතාණන් වහන්සේනමක් වුණා මේ පසුබිම් තරේ නම් ওই තලෙම තමයි. අජාසත්ත වුණත් මොකා වුණත් මේ පසුබිම් තලයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒක මේ ඔක්කොම ගැට ගහගෙන ඉන්න නිකන් හරියට ඕකට වෙන්න ඇති තමාට අපේ තේරවාදයේ මේ භවංගේ කියලා කියන්න පටන් ගත්තේ. එහෙම නැත්නම් මහායානයේ ආලේ විඥානය කියලා කියන්න පටන් අරගත්තේ. ඉතින් එහෙම දෙයක් තමයි බුදුජානනාංශගේ පරිනිර්වාණයෙන් අවුරුදු 600 කට පස්සේ ආදි බ්‍රහ්ම මේ ශංකර් තුමා පෙන්වුවේ ඕක තමයි අපි කිව්වේ ඔය කියන්නේ ඔය ඉන්නවා ඔය තමයි බ්‍රහ්ම කියන්නේ ඕක තමයි නිර්ගුණ බ්‍රහ්ම කියන්නේ. ඉතින් බුදුහාර කිව්වොත් ඕක තමයි. අනිදර්ශන විඥානය කිව්ව ඕක තමයි. අපපතිත විඥානය කිව්ව ඕක තමයි. අපි ආවට කියන්නේ නිර්ගුණ විඥානය කියලා. ඔය විඥානේ කිසි ඒ තිරේ මොකක්වත් සැලෙන්නේ නැහැ. මොන දේ වැටුණත් මොන දේ පිළිබිඹු කරුවත් කියලා. එයා ඒක පෙන්වුවාට පස්සේ ඒ කතාව ඉන්දියාවේ කොච්චර අල්ලලා ගියාද කියලා කියනවනම් බුද්ධ ආගම සම්පූර්ණයෙන්ම නැති වුණා. දැන් ලංකාවේ පණ අදිමින් තියෙනවා. මොකද අර Hindu කට්ටිය ඒ ක්‍රිෂ්ණ විඥානය කියලා මේ මහා භාරතේ පොතේ බොහෝම ලස්සනට පෙන්නනවා මේ ඔය කියන එක. ඒක අපරාධකාරය ගාවක් තියෙනවා, සාදුවන්තයා ගාවක් තියෙනවා, ආලෝකයේ තියෙන දත් තියෙනවා, මොන මගුලෙත් තියෙනවා. ඕක පිළිඹුව දක්වන තිරේ. ඉතින් ඒක
ඒක නේ තිරයක් කිව්වට ස්ථාවර එකක් නෙමෙයි ඒක සන්තතියක්. ඒ තිරේ තමයි මේවා පිළිඹු වෙන්නේ. මේක දිහා බලනකොට බුදුදෙනට ඔන්න සාමාන්‍ය කියන වචෙන්ට අලුත් පදයක් දෙනවා. ඒකට මම මේ වටවලල්ලේ ගියේ. ස්වභාව ලක්ෂණ, සන්තති ලක්ෂණ, සමාජ ලක්ෂණ යම් වෙලාවක මේ විනාශ වෙන තිරේක විනාශ වෙන පිළිඹු වගේක් පෙන්ලා ඒකට මම කියාගෙන ඒකේ රාගයයි ද්වේෂයයි කියන හොඳයි නරකයි කියන හරි වැරදි හොයාගෙන මේ නටන නාටකම දකින්නකොට පේනවා මේක දුකක් කියලා. මේ තිරයක් වගේ දෙයක් මත මේ වැටෙනවා ඡායාව. විවිධ ඡායා. ඉතින් මේ ඡායාව බලන කට්ටිය නලු නිලියෝ බලනවා. අංග භූෂණ පරිස්කාර භූෂණ බලනවා. සංස්කාර බලනවා. ඊට පස්සේ සංස්කාර හදනවා මේ නාටකම සුඛාන්තයක් කරන්න දෝෂෝකාන්තයක් කරන්න. නමුත් මේ නාටකම වැටෙන තිරේ එහෙම නැත්නම් ඒක දිහා බලාන ඉන්න මොකද්ද එකක් තියෙනවා. ඒක ආත්මයක් කරගත්ත ගමන් ඒකේ දුකක් තියෙනවා. නමුත් මේ අනිත්‍ය භාවයේ නිසා ඇතිවෙච්ච දුකක් මේක උඹ බැලුවත් නැතත් ඕක තියෙනවා. ඕක අනාත්මයි කියන මේ බුදුරජාණන්ගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයට නැත්නම් නිර්මාණ කියන එකත් වැරදි එකට. මේ මතුකොට දැක්වීමට සාමාන්‍ය ලක්ෂණය කියලා කියනවා. ඉතින් මේ සාමාන්‍ය ලක්ෂණයට අවශ්‍ය කරන්න වූ අනිත්‍ය සහ දුක ද්වේෂ සහගතයි. පෘථග්ජනය තුළ ඒ ද්වේෂය තමයි අපි දැනුම කියලා කියන්නේ. යම් කිසි දෙයක් අපි ද්වේෂ සහගතව අල්ලාගත්තොත් අපි ඒ දැනුම කොමෝඩිටි එකක් බාටපත් කරලා විකුණලා කාගේ හරි දුකක් විකුණන කඩන ජීවත් වෙන්න හදනවා. ඒකට අපි දැනුම කියලා කියනවා. නමුත් මේ අනාත්මව මේක බැලුවොත් අද්වේෂයෙන් මේක බැලුවොත් කොහොමදත් ඕක අනිත්‍යයි කොහොමදත් දුකයි. හැබැයි ඔක මගේ නෙවෙයි දුක් කරදර ගන්න එපා ස්වාමිනේ. කෝපි බොන්නේ ඇයිද පෙම්බර ස්වාමී ඉක්මන් කෝපි හොඳ නෑ කොහොමදත් ස්වාමී කියලා කතාවක් තියෙනවා. කෝපවන්නේ ඇයිද පෙම්බර ස්වාමී ඉක්මන් කෝපේ හොඳ නෑ මගේ ස්වාමී කියලා මං කියන්නේ කෝපි බොන්නේ ඇයිද පෙම්බර ස්වාමී ඔය කෙනික කෝපි කොහොමදත් හොඳ නෑ මගේ ස්වාමී. ඉතින් මේ පේන දේ දිහා ද්වේෂයෙන් බැලුවනම් පුදුමාකාර දැනුමක් එනවා. කාටවත් තේරෙන්නේ නැහැ ද්වේෂය කියලා. ඒකට හිතන්නේ ඒක මහා කරුණාව කියලා. නමුත් සම්පජඤ්ඤය පෙන්නලා දෙනවා මේ අනිත්‍යයි දුකයි දෙක පරාජයක් ද්වේෂයක් නදකින් කියලා බැලුවොත් ඒකේ ආත්මයක් තියෙනවා. අනිත්‍යයි දුකයි කියන එක අනාත්ම බැලුවොත් මේකනේ බුදුහාමුදුරු කිව්වේ මේක අනාත්මයි නේ. ඉතින් ඕක මමටත් එකයි අම්මට අප්පච්චිටත් එකයි හෙට ඇඳ ඉන්නේ කඩත් එකයි. ඕක හදන්න බෑ මේ රට මේ ආර්ථිකය කොට ගත්තයි කියලා. ඕක හදන්න බෑ මේ යටිතල පහසුකම් හැදුවයි කියලා. ඕක හදන්න බෑ මේ සංනිවේදනය හැදුවයි කියලා. ඕක හදන්න බෑ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින්. හැබැයි මේකවල නටන නාටකමේ සන්තතිය බලන්න පුළුවන්. ඒ සන්තතිය ද්වේෂයෙන් අත ගෑවනම් පරාමර්ශනයක් වෙනවා. ද්වේෂේ නැතුව වෙලුවනම් ආමර්ශනයක් වෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය කියන පදේට ඒ ස්වභාව සන්තති සාමාන්‍ය. මේක පණ්ඩිත ස්වාමීන් වහන්සේ yellow book එකේ ලියලා අතර මහසිසයිඩු ස්වාමීන්ගේ නිෂ්පාදනයක් මේ මම මාසෙදි 18ක් විතර වගේ ඇත්තට වද වින්දා මේක කියා තේරෙන්නේ නැතිකම නිසා. පස්සේ වියට්නාම් ආමතු කෙනෙක් ඒ ආමතු කවදාවත් භාවනා කරන කෙනෙකුත් නෙවෙයි. හොඳ කයිවාරු කාරි වැඩි කතාවක් නැහැ හැබැයි. ඊතර හැමදාම හොඳ ලස්සන වියට්නාම් කෙල්ලක් බුදියා ගන්නවා. ඒ කාමරය ඇතුළේම ලිපත් තියාගෙන ඒ වියට්නාම් කැම ටිකක් හොයා ගන්නවා. මම දන්නේ නැහැ සයිඩෝ ඇයි දෙන්නේ කියලා. ඔක්කොමල දන්නවා. පොල්ලතුලි වගේ හදපු ගේ අපි හිටියේ උගක් ඒ වගේ තැන් වල පණිතරම ඉස්සලා. මේ ආමරක් දෙනවා. මේ ආමතුක වැඩි භාවනා කරන්නෙත් නැහැ. ඔය කමටහන් සුද්ධ කරනකොට ඇවිල්ලා ඉන්නවා අයියා වගේ පිටිපස්සේ. සයිඩෝ එලවන්නේ නැහැ. මොකක්ද දන්නේ නැහැ. මම මේ කාමරේට ඇවිල්ලා ගියා මම දැක්කවා හරියට වහන්සි වෙනවා. පුදුමාකාර දෙයක්. ඒ මම දකින්න හැමදාම සයිඩෝ බයිනවා. මම ඔයාලට එකක් කියන්නම්. මෙන්න මේ ටික විතරක් කියන්න. මට අනම්මන කියන්න යන්න එපා. මෙන්න මේ ටික විතරක් කියන්න. මෙන්න මේ පොතක් තියෙනවා. මේක සැරයි. මේක එක බණයි තියෙන්නේ. කියලා පොතක් දීලා. මේ පොත දැන් out of print කියලා. ගන්න නැහැ කියලා. පස්සේ මම බැලුවා ඉතින් එච්චර මේ දැන් ওই බණ හිට මොනවක්වත් තේරෙන්නේ නැහැ. දැන් මම මේ කිව්වට ඒ වගේ තමයි මටත් උනේ. තේරෙන්නේ කෝපි බොන්න පුළුවන්. ඔය තේරෙන්නේ නැහැ. තේරුණත් ටිකක් ඇඟ රීදෙනවා. පස්සේ මම කරපු දේ එදාම බහුවෙන්ද බලනකොට මේ මිනිස්සයාම කියලා පරිවර්තකට කියලා ආටිකල් එකක් ගහලා ඉවලා තිබුණා. මේ බිත්ති අලවලා තිබුණා. කමටහන් සුද්ධ කරන මේ වල්පල් කියන්න එපා. මේ කාරණා තුනයි යෝනේ අරමුණ කියන්න. මෙනෙහි කරපු හැටි කියන්න. දැකපු දේ කියන්න. ඒ කියන්නේ ස්වභාව ලක්ෂණයට තමයි කමටහන් සුද්ධ කරන. මේ ආදි ප්‍රඥාචාරී කියලා බුදුදහම කියන්නේ. කමටහන් දෙන්නේ
ආදි භ්‍රමචර්යය තමයි. ඔය වැඩි පද විස්තර වලට ගියා නම් අනිවාර්යයෙන්ම ද්වේෂය තියෙනවා. ඔය පටිච්ච සමුප්පාදයයි ඔය මේ ප්‍රපංචකරණයයි එහෙම නැත්නම් මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයයි ඔය අනම්මනම් කතා කරන කට්ටිය ඉන්නවනේ. හොඳට ඕම වයර් මාරු වෙලා මං කියන්නේ වැරදි තැනින් අල්ලලා. අල්ලන්න ඕනේ සති මාත්‍රේ විතරයි. අල්ලන්න ඕනේ මේ තමන්ට පේන මූල කර්මස්ථානේ සටහන් ආකාර දෙක විතරයි. එතකොට මේ ස්වභාව ලක්ෂණයට යනවා අපි. ඒක දිගට කරනකොට සන්තතිය තමයි. හැබැයි මේ සන්තතියට පරාමර්ශණය නොකර සම්මර්ෂණය කරන්න පුළුවන්. දැන් සම්මස්සන ඥාන කියන්නේ සම්මස්සන ඥාන තමයි ඉස්සලාම ඔය ස්වභාව ලක්ෂණ සන්තති ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ ඔක්කොම මේ ප්‍රසිද්ධ වේවගේ කැටිති වල කලාපවල සතෙක්ගේ ආදි වශයෙන් පේන්න පටන් අර ගන්නවා. ඉතින් තමයි පළවෙනි ටෙස්ට් එක හම්බෙන්නේ. යා තාමත් ආදුනිකෙක් වාගේ අර මුල් ටික ජර කතා කරගෙන ඉන්නවනේ ඔක්කොම දන්නවනේ. අන්න එහෙමනම් යාට පේනවා මේ द्वේෂයේ විසින් අපි පුදුමාකාර විදිහට දැනුම ඉස්සරහට යනකොට ආර්ය භාවනා කරන්නේ මම විතරයි භාවනා කරන්නේ යාට සීල නෑ මට විතරයි සීල තියෙන්නේ මම මෙහෙම කෙරුවොත් හරියනවා අරට කෙරුවොත් හරියන්නේ කියලා මේ පුදුමාකාර द्वේෂයක් මේකේ තියෙනවා. අපි සාමාන්‍ය ලෝකේ දැනුම කියන්නේ ඕකට තමයි. ඒක අශික්ෂිත දෙයක් ලෝකේ තියෙන. ඒකයි ඔය බයිබලේ පටන් ගන්න කතාවේ කියලා තියෙන්නේ දෙයයන්ාංශේ ලෝකේ මවලා පාරාජිමයික මේක විතරක් කණ්ඩෙපයි කියලා. ඒක නොම මවන්න නැතුව හිටපන්කෝ දෙයයන්ාංශේ මං කියන්නේ. මවලා කණ්ඩෙපයි කිව්වම ඉතින් අනිවාර්යයෙන්ම ආරාධනාවක් නේ. මිනිස්සු අවුව ගණන් ගන්න නැති දෙයයන්ාංශේ කියපු දේ ගණන් ගන්නෙත් නැහැ, gediya ගණන් ගන්නෙත් නැහැ. ඒ ගෑනු මිනිස්සු එහෙම නැහැ. ගෑනු මිනිස්සයා යනකොට සර්පයා කතා කරලා කියනවා නංගි මේ ඔය මව් මිනිස්සාට වැඩි යමක් මේකේ තියෙනවා මෙන්න මේ කාපන්කෝ. මොකද ඔය දිලිතින් රත්තරන් වල බෝලි පොඩ්ඩක් ලේව කාපන්කෝ. ඔන්නානේ Apple computer ඇදලා තියෙන පැත්තක් කාපු Apple ගෙඩිය. කෑවා. කාපු ගමන් මෙන්න නාගසල ගහපු ගමන් නෑ බැතෝ කොයි ගාන පටන් ගත්තා මොකද වුණා. ඉතින් බැලුවා මිනිස්සයා දිහා බලනකොට අපේ අර කොල්ලට වෙච්ච දේ ඌට වෙලා තියෙනවා. ඌට අවශ්‍ය කැල්ල නැහැ. මිනිස්සයා දැනගත්තා. දැන් හරි මගුලක් කරලා තියෙනවා අපේ අර මේ ඉන්න බැල්ලියා. ඒ බැල්ලියටත් ඔය වැඩේ වුණා පසු ගිය වතා. මොකද අපේ ගායේ කොල්ලා හොඳ පෙනුම තියෙනවා. අර මේ කිල්ල ඒ කිස් කරන්න අර මේ කියට ඌ ගන්න නැහැ. ඉතින් කිස් එක බාර ගන්නවා ඌගෙන් නැහැ. ප්‍රති කිස් එකක් නැහැ. ඊපස්සේ කොයිද ගමෙන් ඉන්න අප්පුවාම කෙනෙක් ඇවිල්ලා වැඩේ කරලා ගියා. අපේ කොල්ලා හිතා ඉන්නවා ඇති මම තමයි තාත්තා කියලා. නෑ අර මනුස්සයා එච්චර මෝඩ නෑ. අර මනුස්සයා දන්නා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා කිව්වා මේ ඇපල් කැල්ලක් කමුද? ඇපල් ඔව් අයියෝ. කණ්ඩකෝ කෑවා ඌත් නාගසල. ඊට පස්සේ දෙන්න මෛතුන සේවනයේ යෙදුණා. දැන් ඒක පාරටම දෙන්නට ලිංගික කොටස් එළිය තියාගෙන බැරි වුණා. ඒක එතෙන්ට එනකන් ඔය ඥානෙ එනකන් මේකේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඊට පස්සේ දෙයයන් ආංශනවල මේගොල්ලෝ කොලාතු වලින් වහගෙන දෙයියන් පොඩ්ඩක් අර මහන්සිලාගේ බාලා දේවි ලෝකේ මාල ගියාට පස්සේ දවස් 7ක් පොඩ්ඩක් අර ඇත්තේත් නැති අර විවේක ස්ථානෙ හිත ගිහිල්ලා නිින්දට වැටලා. ආනපාන දෙක මැද අහුවෙලා දෙයයන් ආංශට ඔය අතරමැද. දෙයයන් ආංශ නිින්ද ගිහිල්ලා ඇවිල්ලා බලනකොට මෙන්න පාරාදීසයේ තියෙනවා මුන් දෙන්නත් ඉන්නවා මොෝද දෙන්නට ලඟ වෙන්නෙත් නෑ මේ අතින් වහගෙන මේ සරමත්තුකක් තියලා සූදු කෙල්ල වගේ. මොකද කතා කරන්න දෙන්නේ බලනකොට ගහේ ගෙඩියේ කෑල්ලක් අඩුයි. ඒක තමයි දැනුම කියන්නේ. දැනුම ගත්ත මිනිස්සයා. ඉතින් අපිට හරියට උගන්වනවා සතිපාසලේ මේ සතිය වඩන්න මිනිස්සුන්ගේ කිසිම තෙත ගතියක් එන්නේ නැහැ. කරුණා කරලා කරුණාව උගන්වන්නයි කියලා. මම කරුණා කරලා කියනවා ඔය කුණු හරපේ කියන්න එපා සම්පජඤ්ඤ උගන්වන්න. ඒකට කරුණාව එනවා. කරුණාව උගන්වන්න යන්න එපා. උගන්වන්න කෙනා ළඟවත් කරුණාවක් නැහැ. ඒකේ තියෙන්නේ ද්වේෂ මූලික කරුණාවක්. මොකද කරුණාවට වංචනික ධර්ම වශයෙන් පෙන්වන්නේ පඤ්ඤා මුකේන කරුණා මුකේන දෝසං වංචේති. අපි කාට හරි කරුණාවක් කරනවා නම් පුතජනික අනිවාර්යයෙන්ම ද්වේෂේ විකෘතිය. බුදුජානකගේ මහා කරුණාවේ එමෙ විකෘති නෑ. මොකද ඊට ඉස්සෙල්ලා ප්‍රඥාව ඇවිල්ලා තියෙනවා. මම මේ වැඩේ කරන්නේ ඒ හද ගැස්ම අනුව අනුකම්පාව අනුව. එහෙම මම කරන දෙයක් නෙවෙයි.
එහෙම කරන්න ගියොත් ප්‍රතිඵල අපේක්ෂා කරනවා. අර මනුස්සයා අනිවාර්යයෙන් මට නතු වෙන්න ඕනේ, සර් කියන්න ඕනේ, තැන්ක් යූ කියන්න ඕනේ, සාදු කියන්න ඕනේ. නමුත් මේ සම්ප්‍රයුක්ත නැත්තම් සම්පජඤ්ඤය තියාගෙන කරුණාවේ ඒ හුරතල් මොකුත් නැහැ. මේක සාසන වතක් කටයුතු කරනවා මිසක් සාදු කියන එකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා න ආමිසන්තරෝ කතං කතස්සාමීති ධම්මං දේශේතබ්බෝ මම කියන බණට කවුරු සාදු කියන්නවත් අවශ්‍යතාවයක් නැහැ. පිරිකර පූජා කරන්න ඕනක මොකුත් නැහැ. දැන් බණ කියනකොට කියන්නේ කීයක් ගෙවනවද? පෙට්‍රල් ගාස්තුව දෙනවද? වටතිර දාලාද? සවුන්ඩ් ඩොල්බි සිස්ටම් එකද? එහෙම නැත්නම් මොනෝ සිස්ටම්ද? හොඳට රෙකෝඩ් වෙනවද? YouTube එකට යනවද? ඕනේ දැන් තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ Brahmacharya වරදොල අල්ලගෙන. ඒ කියන්නේ අර කුසතනට මිට නැත්නම් කුසතන වැරදිට අල්ලගෙන. ඉතින් එහෙම නැතුව දේශනා කරන්න ආධුනිකයට බෑනේ. මේ සාමනීරයට බෑනේ. එයාත් කරලා. ඉතින් අපි හිතමු මේ දේශනා කරමින් හොඳ මිනිහෙක් වෙන්න හදන අවංකව හිතියොදා කරන භාවනා කරන සාසන සේවාවක් කරන උපාසක මහත්තයෙක් හරි පණ්ඩු පලාතෙක් හරි සාමනීර කෙනෙක් හරි නවකෙක් හරි තේර කෙනෙක් ඉන්නවා හරියට වැරදි තියෙනවා. පෙන්නලා දෙන්න ගිය ගමන් අරමංශගේ චරිතය ඉවරයි. සාසනෙට තියෙන ලැබෙන්න තියෙන දේත් ඉවරයි. ඒක හරියට ප්‍රමාණ කරලා පෙන්වන්න තමයි මේ තායන ගාථා තියෙන්නේ. තායන ගාතන් කියන ඔය වැඩේ පුතා කරලම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. පොඩ්ඩ වැරදුනොත් අත කැපෙනවා. අත සාමාන්‍ය කැපුණොත් නම් හෑන්ඩ් සැනිටයිසර් එකක් දාපුවම හරියනවා. ඇතුළට කැපුණොත් තමයි යෝක ටිකක් අමාරු. අතේ තුවාල නැත්තම් පුතා විසගෙනිච්චට ප්‍රශ්නයක් නැහැ. පාණිනාමි වනේනාස විසං අන්වා ගමේති. අතේ තුවාලයක් නැත්නම් විස බාල්දියක් අරන් ගියාට මොකුත් වෙන්නේ නැහැ. මිනිස්සු කෑ ගහනවා. අත ගන්න එපා ඔක විස කියලා. නමුත් මේ මිනිස්සයා බය නැහැ. අතේ තුවාල නැහැනේ. එහෙනම් විදුලි අත ගන්න මිනිස්සු කෑ ගහනවා. මෙයා කියනවා නෑ මම රබර් ග්ලව් එකක් දාලා ඉන්නේ. ඔගේ තුවාල තියෙනව නෑ තුවාල නෑ. රබර් ග්ලව් එකක් දාන්න ඉස්සෙල්ලා ඉලෙක්ට්‍රික් ඩිපාර්ට්මන්ට් එකේ කියනකොට බැලුම වගේ පුම්බලා හුලං යනවාද කියලා බලන්න කියලා. බලනවා දාන්න එපා ඔක. හුලං යන්නේ නෑනේ. ඒක දැම්මට පස්සේ වම් දමතින් දැම්ම නම් දකුණෙන් විදුලි අත ගාවට වදිනවා. වමට දැම්මම වමේ වදින්නේ නෑ. ඉතින් මේක බුදු. මේක ධර්මය. මේක සංඝයා. ජීන්සානවකයයි මජ්ක්‍ධිමයයි තේරයි කියන කට්ටිය තුල මේ කෙලෙස් එක්ක සම්බන්ධතාවය ඉන්ටෙන්ඩ් උත්සන්න වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒ ආසන්න භයානක කිසాగෞතමීලත් එක්ක පටාචාරාලත් එක්ක අඟුලිමාලත් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙනවා. බුදුජානක පැකිලෙන්නේ නැහැ. නැත්තම් බුදුරජාණන් වහන්සේ කාර්ක සභාවක් වටේ තිබ්බනම් කාර්ක සභාවේ කට්ටිය හිටියනම් පටාචාරාවට එන්න දෙයිද ගේට්ටුවෙන් ඇතුළට? දැන් අපේ කාර්ක සභාව හිටියනම් පිස්සු කතා කරනවා. පිස්සු ඩබල්. ඒතර පටාචාරාව තීරණ වෙන්නේ ගේට්ටුව ළඟ. අඟුලිමාලින් තන බුදුහාමුදුරු යන්න හදන වෙලාවේ කාර්ක සභාවෙන් යවුවනම් මං යනවා අතෙන්ට කියලා අපේ කාර්ක සභාව කියයිද ස්වාමීන් වහන්සේ ආපෝ පිස්සුවට කතා කරන්න යන්න එපා මේ බිම්බිසාර රජුරන්ගේ සෙනගත් ඇරිය ඒත් වෙලා තියෙන්නේ අපිට බෑ අපි ඔබ වහන්සේට මොනවද ගන්න කාර්ක සභාවේ නම සවුත් වෙනවා. ආනේ මේ කුණුහරුව බයිලා කියනකොට මට කියන්න හිතෙනවා මං කියන්නේ මං කරනෝ. හැබැයි මම අමාරු වෙටෙන්නේ නැහැ කියලා මට එහෙම මේ සහතිකයක් දෙන්න බෑ. නමුත් මම ওই කාර්යසභාවේ කට්ටියට වැඩි බොහොම පහත් තුච්ච තත්ත්වක ඉඳලා ආපු කෙනෙක් නිසා මම දන්නවා කෙලෙසෙන හැටි. ඒ කෙලෙසෙන කට්ටිය දකින්න කොටත් මට ලොකු සතුටක් ඇති වෙනවා. අනේ මේ මෝඩයා කුසතන වරදොල අල්ලගෙන කපා ගත්තා. මට ඒක හරි සංවේගයක් පහනවනේ ওই වැරද්ද මං කී සැරයක් කරලා ඇද්ද අහුවෙලා නැහැ. ඔය තුෂාර ඇඹුල්දිනේ මහත්තයා කියනවා අදාසුරි මහත්තයා කියනවා සාංශ මේ මිනිමරුවා එල්ලලා මරන අලුගෝසෝ දෙන්න අතර කිසි වැරද්දක් නැහැ. දෙන්න මේක වැරද්ද කරලා තියෙන්නේ. අරු අහුවෙලා තියෙනවා. උසාවිය ඔප්පු වෙලා තියෙනවා. අනිත් දෙන්න ගිහිල්ලා මන්ද දාලා කොකා ගසනවා. මේ බණ කියන අදාසුරි වෙන මමත් ওই වැරදි ඔක්කොම කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. අද පවතින රෝම ලන්දේසි නීතිය නිසා ඒක වැරදිකාර වෙලා තියෙනවා. මම සහකාර කොමසාරිස් වෙලා තියෙනවා. මං අද වරද්දා ගත්තොත් හෙට මං වැරදිකාරය වෙනවා. ඔය මිනිහා වන්දනාගාර කොමසාරිස් වෙන්න ඉඩ තියෙනවා. එවැනි බුද්දිස්ට් ජුරිස්ප්‍රුඩන්ස් එකක් එහෙම නැත්නම් බෞද්ධ නීතියක් කවද දෙන්නේ? ආවොත් උකට නීතිය කියන්නේ දැන් තියෙන අවනීතියක්. තනිකර අවනීතියක්. මේ කවුරු හරි තව කෙනෙක් මරදඬුවේ නියම කරන්න කාටද අයිතිවාසිකමක් තියෙන්නේ? මේ දෙයියන්ම වපු ලෝකේ කියනවා නම් කර්මේශා කර්මඵලයේ තියෙනවා නම්
බටහිර ලෝකේ ප්‍රධාන වශයෙන්ම කියලා තියෙනවා. ඒක නීතියේ තියෙන ප්‍රධාන වැරද්දක්. තව කෙනෙක් මරන්න විනිශ්චය කරන්න. කාටවත් අයිතියක් නැහැ. මම ඉදා කිව්වා ඒ අදාසුරේ මාත්‍ර ඕගොල්ලෝ මේ ඔය පවතින නීතිය හොඳ දක්ෂ අවංක සේවකයෝ. නමුත් තන්නේ කර පද්ධතිය පිටින් වැරදි. අපිට දෙන්න ඔය හිරේ වැටි චට්ටි එළියට අපිත් එන්නම් ඇතුළට. අපි පොඩ්ඩක් අපි කතා කරලා බලමු මොනවද කරලා තියෙන වැරද්ද. අපි කරලා නැති එකද? ඥානන්ද සාංශ කියනවා මට කවදාකවත් දැක ගන්න බෑ අනුන්ගේ වැරද්දක් මම නොකළෝ જાතික. හැබැයි මම විනිශ්චයකාරයාද? ඌ විනිශ්චිත පරිසංවය. අනුන්ගෙන විනිශ්චය කරුවොත් උඹ විනිශ්චය වෙනවා. ඉතින් ඒක තමයි ඇපල් ගෙඩිය කාපු මනසට වෙන්නේ. දේනාංශ කරන්නේ පාරදීසයෙන් පන්නලා දානවා. ඉතින් තෝමස් මර්ටන් හුඟා කල් භාවනා කරපු ට්‍රැපිස්ට් කතෝලික හාමුදුර කෙනෙක් කියන ඔබ නැවතත් අහිංසක වෙයන්කෝ. නැවතත් වර්තමාන මොහොතේ හිත ගනින්කෝ ඔබ ආයෙත් පාරදීසේ. ඔබට ආයෙත් අර මේක ඇපල් ගෙඩිය මේක ලෝකේ උඹට ආයෙත් යන්න පුළුවන්. හිතන්නේ වැඩි දුර යන්න ඕනේ නැහැ. දැනුම පස්සේ යන්න එපා. දැනුම කියන්නේ අධ්‍යාන. ඒකේ විරුද්ධ පද තමයි ධ්‍යාන. ධ්‍යාන බැරි කට්ටිය තමයි අධ්‍යාන කරන්නේ. ඉතින් මට ඕනව දෙකම කරා. ධ්‍යානත් කළා අධ්‍යානත් කළා. ඒ නිසා මගේ ජීවිතේ අධ්‍යාපන කටයුතු උසස්ම තත්ත්වයටපත් උනේ සතිය අල්ලගත්තට පස්සේ. ධ්‍යාන කියනවාද ඒකට ඉතින් භාවනා කියනවාද මන් දන්නේ නැහැ. ඒක එහෙම තමයි පාවිච්චි වෙන්නේ. ඒ ධ්‍යාන කරන ගමන් අධ්‍යාන කරන්න උගන්නන එක්කනාගේ තියෙන මොල් අන්තට්ටුව පේනවා අපිට. උගන්නන ප්‍රොෆෙසර්ගේ තියෙන අඟ කඟ වෙනගේ තනියගක්ද අන් දෙකක්ද හොඳට පේනවා. හැබැයි අපිට අර ඒ ස්ටේටස් ඕන් නිසා ඉතින් අපි yes sir කියලාගෙන වැඩේ කරනවා. හැබැයි ධ්‍යාන කරපෙන්නාට පේනවා ඒ මිනිස්සුෙකුට කවදාකවත් ධ්‍යාන කරන්න බෑ. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න කිසිම කෙනෙකුට ධ්‍යාන කරන්න බෑ. එහෙම කියනවා නම් ඉන්නවා නම් එකෙක් මම මේ කියන බණ්ඩ කවදාවත් බනින්නේ නැහැ. නැත්තම් බනිනවා. ඉතින් ඒක තමයි ඒ බුදුචානන් සඳහන් කරते ඥානීය තියෙන තැන පාහරයි. ඒ කට්ටිය කරුණාව විරද භාණ්ඩයක් කරගෙන කරුණාව විකුණන්න හදනවා. නමුත් සතිපාසලේ අපි පරිසං වෙන්න ඕනේ. සතියෙන් යති යන්තම් පදන් සතිය කරලා සම්පජඤ්ඤය දාන්න. සති සම්පජඤ්ඤය තියෙනවා නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයාට බයලජ්ජාව පහල වෙනවා කියන එක සති සම්පජඤ්ඤ සූත්‍රයේ සඳහන් කරනවා. බයලජ්ජාව තියෙනවා නම් අද නම් වරද්දාගත්ත බයලජ්ජාව සහිතව හෙට වෙනකොට යෝනිසෝමනස්කාරයෙන් කියන පුතා උඹ ඉදා කරලා කාගත්තනේ මෙච්චර විඳ වැව්වනේ අද ඉන්ද්‍රිය සංවරය කරගනින්. එතකොට බයලජ්ජාවත් එක්ක ඉන්ද්‍රිය සංවරය එනවා. එතකොට මේ දෙකම තියෙන කෙනාට පුළුවන් සීලයක් කැඩෙන්න යන වෙලාව යනකොට කඩලා ආපත්‍ය දේශනා කරලා ගොඩ එනවද නැත්නම් වැඩිකාරය වෙනවද නොකඩ බේරෙන්න පුළුවන්. ඉතින් ඊතරයි ශාසනය කියන්නේ. ඒකට කියන්නේ සජීවී ශාසනය කියලා. ආයති සංවරේ පිටනයි එතකොට යාළඟ සද්දා සතිය තිබුණෙත් නැහැ, සම්පජඤ්ඤය තිබුණෙත් නැහැ. ඒ බයලජ්ජා දෙක අනුව එන කරුණාව එම්පති එක එහෙම නැත්නම් ඉමෝෂනල් ලිටරසි තිබුණෙත් නැහැ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය තිබුණෙත් නැහැ, සීල තිබුණෙත් නැහැ. නමුත් එයා ඉන්නේ ක්‍රමික වර්ධනයක. වැරදි කොට කරගෙන ගම. අනුකම්පා කරන්න පුළුවන් බුදුහාමරන්ට විතරයි. වෙන කිසිම කෙනෙකුට බෑ. අනිත් ඔක්කොමලා ඒගොල්ලන්ට තියෙන බය නිසා අර මනුස්සය විනිශ්චයටපත් කරනවා. ඒ මනුස්සයා මෝඩයෙක් නම් මෙයා කටියට වෛර කරනවා. ඒ මනුස්සයා දක්ෂයෙක් නම් මෙයා දැනගන්නවා මේගොල්ලන්ට බැනලා වැඩක් නැහැ. මේගොල්ලෝ මේ එකම වැරද්දකටවත් සමාව දෙන්නේ නැති જાති මිනිස්සු කමන්නේ නැහැ. ඇති වැරද්දක් වුණානේ. ඒකයි අදාසුරේ මහත්තයා කියන්නේ දැනකලත් නොදැනකලත් පාපෙමයි කවදාකවත් සමාවක් නැහැ. මං අද මරණයට තීන්දුව වෙලා තිනවා නේ බුදුහාමුදුරුවනේ. පුළුවන් නම් මාව මරන්න එපා. මරන්න එපා. මැරුවොත් අන්න ගේට්ටුව ගාව අම්මා ඉන්නවා මිනිහ පෙන්නන්න එපා හාමුදුරනේ. අම්මා බලහන් ඉන්නවා. වහන්සේ බුදු කෙනෙක් වගේ. දැන් ඉතින් විනිශ්චිතයි. ඉතින් ඒක නිසා සාමාන්‍ය කියන පදයට යනකොට අපි ස්වභාව සංකත සාමාන්‍ය මේ පද තුනට ගියා නම් ඒ බුරුම ස්වාමීන් වහන්සේ yellow book එක කියන එක පස්සේ මම ඇවිල්ලා පරිවර්තනය කරලා කඳුබඩ සහයෝගය අරගෙන ආශිංසන මට ලැබුණේ නැහැ සහයෝගය ලැබුණා මම ඒක පරිවර්තනය කරා යෝගාවචරෝපදේශය කියලා. ඉතින් ඒක මේ කුස්සියම්මලත් කියවනවා. එහෙම නොතේරෙන ගතියක් ඒකේ නැහැ. ඒක නැතුව භාවනා කරන්න ගියාම තමයි මේ කරුණාවයි ආලවට්ටමයි පූජා විදි මේ ඔක්කොම ඒකෙම තමයි අත්තිකල මතාන යෝගය කාමසුකල්ලිකානේ යන්නේ. ඒ දෙක එන්නේ නැහැ. මේ අනුන් වැරදි කරනකොට හරි සතුටක් එනවනේ. යකෝ මේ මනුස්සයා බලන්න මේ කරලා මාසාද කොච්චර අපහසුරපත් වෙලා තියනවද? ඕකෙන් මම ගා ගන්න යන්න හොඳ නැහැ.
නැත්නම් මම ආයෙත් අකුසල් කරගන්න යන්න ඕනේ නැහැ. විච්ච වැරද්දට අච්චු ලැබේවා. විච්ච මොඩකම් දෙන්නට සරියේ ආයෙ මොඩකම් නොකරම් මරියේ කියලා අපි මේ කාඩ් ගහනකොට අප්පච්චි කියලා දෙනවා අපිට. ওই වෙන කයිති ඔය කොහොම තමයි මරිය හිටිනවා. මරිය මොඩකම් කාය කරන්න එපා. ඉතින් ඒකට තමයි මේ අද අවස්ථාව. ඒක තමයි මේ බුද්ධ ශාසනය කියන්නේ. ඒ තමයි මේ බණ කියන්නේ. ඉතින් ඒක නිසා මේ ටික තමයි මේ දේවතාවා භ්‍රමචාරියට සම්බන්ධ කරලා සාමාන්‍ය ඵල වලට සම්බන්ධ කරලා දේශනා කරන නිසා බුදුජානසෙ මේක සඳහන් කරන්නේ මේක ආදි භ්‍රමචාරිය. මම මේ කියන දේ ආදි භ්‍රමචාරියන්. ඒතර යම් කිච්ච සිතිලං ධම්මං යම් කිසි ලාමක ධර්මයක්. කියන්නේ ගරු කටයුතු අධි කුසල් තීදි කරන ලාමක ධර්ම තියෙන සුළු කුසල් සාමාන්‍ය කුසල් ඒවා කෙරුවොත් එimhe සංකලිට්ටංච යං වතං ඒ යම කරන වතපිලියතකින් කෙලෙසෙනවා දන්නවනම් එහෙනම් මේ ලාමකවත් තියෙනවානේ දැන් බණ කියනෙව්වා ඒ වගේ දේවල් ශාසනයේ තියෙන උසස් දේවල්නේ ඒවා බුදුරජාණන් අගය කරලා තියෙන දේවල් නමුත් අපි නිකන් සාමාන්‍ය දේවල් කරන සමහර තියෙන බොහොම ජනප්‍රිය වතපිලියත ඒව නෙවෙයි අර අමාරු භ්‍රමචාරියට තන්බන්දනේවත් කරනවනම් සංකරස භ්‍රමචාරියන් මේ භ්‍රමචාරිය සංකර කරගන්න හරිම සරල දෙයක් මේකේ තියෙන්නේ ડોક્ટર ෆර්නෑන්ඩෝ කිව්වේ ඒකේ තරම්ම සරලයි මේ මිනිසුන්ට අදාහ ගන්න බෑ ඒ නිසා ඒ කට්ටියගේ එක එක ක්‍රමවලට ව්‍යවස්ථා දාගෙන අරයට මෙහෙමයි මෙයාට මෙහෙමයි කියලා නීති දාගෙන මේක සංකර කරනවා ඉතින් භ්‍රමචාරිය එහෙම එකක් නෑ භ්‍රමචාරිය නිකන් මේ බටේකින් හුලම් පිබිනවා වගේ වැඩක්. ඔය ෆ්ලූට් එකකින් හුලම් පිබිනකොට සංගීතරාව වෙන්න වගේ එකක් නෙමේකේ නෑ. ඒ භ්‍රමචාරිය මේ සරල මේ රාහුල පුංචාමරණ කරන්න පුළුවන් එකක්. සංකිච්ඡ සාමණේරට කරන්න පුළුවන් එකක් මේක. පඬිත් සාමණේරට කරන්න පුළුවන් එකක් මේක. විසාකාව කියන අවුරුදු 7 ලදරියට කරන්න පුළුවන් එකක් මේක. ඉතින් ඒක සංකර කරගෙන තමයි අද මේ අවුලක් කරගෙන කරලා තියෙන්නේ නැතන් හොති මහප්පලං. මාර්ගඵලයක් හෝ මහත්ඵලයක් කවදාවත් ගන්න බෑ. හැමදාම ලාමක කුසලයේ දැනගෙන අධි කුසලයට යන්න. ඒකට හේතුව මොකද අපි දැනටම හොඳින් හින්දා. අපි දැනටම නරක නම් ওই කතාව කියලා හරියන්නේ අපිට ලාමක කුසලෙන් හරි කරන්න වෙනවනේ. දැන් අපි ඉන්නේ එහෙම තැනකනේ. දැන් අපි නිසන්වනේ ඉන්නේ. ඒ නිසා දැනගන්න ඕනේ සීතල කර්ම කරන්නේ නැතුව, භ්‍රමචර්යය සංකර කරගන්න නැතුව, ඒ වගේම කුසතන වැඩියට අල්ල ගන්න නැතුව, අල්ලන හැම වෙලාවෙම පාඩමක් ගන්නවා නම් එයා ඒකල කියනවා නම් මම මේ වැඩේ කරා මම සංඝ බෙද සභාවේදී කියනවා මම මේම කෙරුවා කියලා සංඝයා කේන්ති ගන්න නරකයි. දැනගන්න ඕනේ යා මේ චාටුවට කියනවා දැන් හැදෙන්න කියනවාද කියලා ආයති සංවරේට නා එහෙමනම් අපිටත් ඒක පාඩමක් වෙනවා. ඒ නිසා මේ තායන ගාථා අපි නැවත පණ දෙන්න ඕන. බුදුජානනාංශේ කලාතුරකින් තමයි මේ වගේ ගාථා ටිකක් අපිට කියන්නේ මේ දෙක හරි වටනවායි කියලා. අපි ඒ නිසා මේකට මේකේ කියන මේ ලාමක කුසලයේ තබා අධි කුසලයට යන්න ඕනේ කියන මේ කතාවේදී අපි අධි කුසලයේ තබා මේ ලාමක කුසල් වලට යනකම තමන්ගේ හෝ අනුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධ වෙනකොට කොහොමද අපි අතින් ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි එක සිද්ධියකින් හමාර කරන්න නරකයි. ඊගාව සිද්ධියට යනවා. ඊගාව සිද්ධියට යනකොට අපි අතර ওই කියන මහත්ඵල මහානිසංස නැතන් හොත නෙවෙයි භවං හෝති කියලා අපිට කියන්න පුළුවන් වෙයි. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම දවසේ ධර්ම දේශනා නිමාව සටහන් කරනවා. සියලු දිනාටම තායන ගාථා භ්‍රමචර්ය ජීවිතේට උදව් ආධාර වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි. අපි විනාඩි 60කටදී පොඩ්ඩක් ඔය කාලය අරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා අපිට තියෙනවා තවත් පැයක් හෝ ඊට ආසන්න කාලයක් ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් කයිවාරුවක් ගහන්න. ඉතින් කාට හරි ඒ සම්බන්ධව මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් සාකච්ඡා නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. මේ ලිඛිත ප්‍රශ්න එකක් ලැබිලා තියෙනවා. ඔව්. අවස්ථාව ලැබෙන විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු. ඔව් මෙහෙන් තාම අතක් කිසිලා නැති නිසා තරඟට අවස්ථාව දෙන්න පුළුවන්. එහෙමයි ස්වාමින් වහන්සේ. මේ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට දවස් කීපයකට කලින් යොමු කළා කියලා මේ මාත්මිය සඳහන් කරලා තියෙනවා. මේකේ දක්වලා තියෙන්නේ ඔබ වහන්සේ ඊයේ කමඨහන් දේශනාවේදී සඳහන් කළා හිත පිට යාම කොයි විදිහට සිදු වුණත් ආපසු ඒම
සෑම දිනාටම සිදුවන්නේ එකම විදිහට බව. චරති විවරති උට්ටාන කරෝති දේසේති ආදී වශයෙන්. මේ පිළිබඳව තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? ත්‍රිවන් සරණයි. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ මේක එකතු කරලා තිනවා මේ විදිහේ කොටසක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද කමඨහන් සාකච්ඡාවට මගේ පහත ප්‍රශ්නය යොමු වුණා. ඔබ වහන්සේ සඳහන් කළා මෙයට අදාළ ලිඛිත දේශනයක් ඇති බව. මේ මා සමග බෙදා ගන්නා ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අප සෑම නිවනින් සැනසේවා. දායිකා චන්දිමා. හොඳයි චන්දිමා ඇවිල්ලා හිටියා විශේෂයෙන් මතක් කරා පඩිපෙළ උඩදී මම මොකද්ද වැඩක් කරගෙන ඉඳද්දී ඉතින් මං කිව්වා ආවට වෙයි හොඳ නාවනම් කියලා ඉතින් මම සාමාන්‍යයෙන් කියන්නේ අනේ විජහට ගියා. එතකොට ඔය කතාව කිව්වා. ඊට පස්සේ මං කෝ ඔකට හුඟක් ලිඛිතව තියෙනවා. මම මේ වෙලාවේදී තරංගට කියනවා අනුලට ඊමේල් එකක් දාන්න අනුල ප්‍රේමතිලකට. ඒකල ප්‍රශ්න යොමු කරලා අර සරති විවෘති උත්තානි කරොති දේශේති කියන එකට අනුල ලියනවා නිතරම කෙටි ධර්ම කොටස්. ඒ 35ක්ද 55ක්ද කොහෙද ලියලා තියෙනවා. මට ඊයේ 10ක් එවලා තිබුණා. ওই වගේ වැඩකට. ඉතින් මම එතකොට ඔච්චර කල් මට මේ වැඩේ උදව් කරුවේ අරුණ මනතුංග. ඉතින් වෙන ප්‍රශ්නයක් නිසා එයා අපෙන් පොඩ්ඩක් ඈත් වුණා. මම හිතනවා මේ කවුද අපේ අනුලා එහෙම ඈත් වෙනකන් නැති වෙයි කියලා. ඒ කෙටි ධර්ම දේශනා තියෙනවා ඒකට සම්බන්ධ කරන්න. ඉතින් ඒ වෙලාවේදී මේ කවුද චින්තා මොකද්ද මම වැඩක් කරන ගමන් තවත් පිස්සක් ඉන්න තැන තමයි ආවේ. ඇවිල්ලා හරියටම ප්‍රශ්න කිව්වා. ඉතින් මන් දුන්නේ එකේ ඔය මේ චින්තකේ තියෙන උනන්දුව තමයි පෙන්වන්නේ. ඒ නිසා චින්තට කියන්නේ ඔක්කොමට ඊමේල් එකක් කරන්න නැත්නම් තරංගා ඔය තියෙන ඊමේල් එක කෙලිම අනුලට යවන්න මට CC කරලා අනුලා එතකොට අවශ්‍ය උත්තර දෙයි. එතකොට ඉස්සල්ලා කියපු ඒ සරති විවෘති කියන එකේ අවස්ථා හතරක් තියෙනවා. මේකෙත් තියෙනවනේ අවස්ථා හතර සමහරු මෙහෙම දෙයක් දන්නෙත් නැහැ. හිත පිට ගියාම ආපහු එනවයි කියන එක දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හිත පිට යනවා කියලා අඬා ඔළුවත් බැඳගෙන ඉන්නවා. නමුත් විපස්සනා කරන එක්කනා හිත පිට යනකොට කියන කමක් නැහැ. හිත පිට ගියාම ආපහු ආනපනට එන්න බැරිද? එහෙම දෙයක් නෑ ආනපනේ කියන්නේ. හිත පිට ගියාට ආනපනේ නතර වෙන්නේ නැහනේ. ධක්මං කරාට හිත පිට ගියාට ධක්මනේ යන්නේ නැහනේ. බලන්නකෝ කියලා. හරි බය නෙන්නම් කියලා මෙහෙම කරනකොට අල්ලනවා ඒක. ඒක අපි හොරා පොලිස් කියලා උගන්වන්නේ. එහෙම කෙරුවට පස්සේ කියනවා හිත පිට ගිහිල්ලා ආපහු එන ගමන වාර්තා කරන්න කියලා. කොහොමද වාර්තා කරන්නේ? ආපහු එනකොට ආනපනේ තැම්පත් වෙලාද? ඇවිස්සීලාද? ආනාපානෙටම දාවේ නැත්නම් වටරවුමක් ගහලා දාවේ ආපෙකට සන්තෝෂද මේ පොඩ්ඩක් හරි මේ එතකොට අර 1 2 අල්ලපු කෙනාට 3 අල්ලතයි ඊට පස්සේ කියන ඕකට අවස්ථා 4ක් තියෙනවා මෙන්න බුදුරජාණන්සේ විනයානුකූලව මේක පෙන්වන්න හැටි මෙන්න ධර්මානුකූලව පෙන්වන්නදී ඔය බුදුහාමුදුර කවුරුවත් දැකලා නැහැ ඕගොල්ලෝ දකින්නේ මේ බුදුහාමුදුර කෙවිතක් පිටිපස්සේ තියාගෙන සත්තු මරන්න එපා මොනවද ගන්නවා මොනවා කරන්නේ ගන්නවා උන්න බුදුහාමුදුරුවෝ ගන්න හදන උසාවියට. එහෙම කතාවක් නෑ. ඒකේ උගාවක් තියෙන අර්ථ ඡායා. ඊට පස්සේ මේ හතර කිව්වට පස්සේ දැන් තේරෙනවා රිචඩ් ඩේවිඩ්සන් මේක හරියටම වගේ දැනගෙන ස්නායු වල මේක කියනට ඒ අවස්ථා දෙකයි දැකලා තියෙන තාම. ඒක පිළිබඳව টপ ක්ලාස් රිසර්ච් පේපර්ස් ලියනවා. හිත පිට ගියාම නැවත ආපහු එන හැටි ස්නායු විද්‍යාව අනුව සයිකියාට්‍රි අනුව ෆන්ක්ෂනල් MRI මැෂින් එකේ මේ අවස්ථා දෙක පෙන්වන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ අවුරුදු 2600 කට ඉස්සලා අපිට හතරම පෙන්නලා දීලා තියෙනවා. ඒත් අපි රිචඩ් ඩේවිඩ්සන් දකින්න මිසක්කා බුදුහාමුදුරුවෝ දකින්නේ නැහැ. ඒක හතරවෙනි අවස්ථාව. උකට තමයි ශාසනය කියන්නේ. උකට තමයි ආයති සංවරය කියන්නේ. උකට තමයි බුදුජානනාංශගේ සත්‍යයේ විසුද්ධිය කියන්නේ. දැන් අද අපිට මොකද කියන්නේ? අරක කරන්න එපා. කිරුවක් ගන්නවා. මේක කරන්න එපා. උට කවුද කෙවිතක් දුන්නේ? තෝත් හෙළුවෙන්නේ ඉන්නේ තෝත් ඔය වැඩදිමනි කරන්නේ. කිසිම කෙනෙකුට මේ අවස්ථාව හැබැයි පින්නන්න පුළුවන් පුතේ අවස්ථා හතරක් තියෙනවා. මේකේ වටිනාම දේ තමයි වැරද්ද පාපොච්චරණය කරන එක. යා ඊට පස්සේ කිසිම දනුවක් දෙන්න පුළුවන්. ඒක අහන්න ඕනේ. ඔයා කැමති දැනට හිතවලට තියෙනනේ මොන වගේ දනුවක් කරොත් හොඳද? ආයෙන ඒක අරගෙන කරන්න. පුතේ තියෙනවා මෙහෙම නෝ කරන්නේ අර පැච් එක මකන්න එපායි. ගෑවිච් එක මොකටද කැමති? මෙන්න ලයිස්තු නෝ රාජනීති කියලා කියන්නේ කැමති කෝඩ් මම මේක කරනවා හොඳයි. කරලා බලපන් සනීපුර නැත්තම් ආයෙ වරෙන් ආයෙත් වෙන එකක් කරගෙන කරපන්. එහෙම නීතියක් නැහැ. ඒක තමයි බෞද්ධ නීතිය කියලා කියන්නේ. අද තියෙන්නේ මොකද්ද? නඩුකාරයට දීලා තියෙන විශේෂ බලයක්
උසාවියට නිග්‍රහ කරන්න බෑ. ඌ දෙන දේ කන්න ඕන. කි අම්මගේ රෙද්ද ඒ නඩුකාරය රැයට ගිහිල්ලා කරන හරියක් උපාඩි කන්නේ කරන්නේ. අපි දන්නවනේ රාජනීතිඥවරුයි අග්‍රවිංශකාරයන්ගේ වගේ. ඒ නිසා ඔය සරති විරති උත්තානි කරති දේශේති කියන එක අපිට පෙන්වන්න පුළුවන් සතිය වඩන කෙනාට පුදුමාකාර නුරුස්නා ගතියක් එනවා. ඒ නුරුස්නා ගතිය තමයි සතියේ තියෙන බාට හොඳම ලකුණ. ওই නුරුස්නා ගතියේ අංග 4 තමයි ඔය කතා කරන්නේ. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. හැමදාම කමඨාන් සුද්ධ කරන්න ගියාම අඩු ගානේ එක්කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රශ්න 18 පිස්සේ ඕක තේරුම් අරගත්තා. ඉතින් ඒක විතරක් මතු කරලා දුන්නාම ඇති අනික් කටියට කියත හැකි මේ කමඨාන වාර්තා හොඳයි. මේ විදිහට ලියන්න පුරුදු වෙන්න. මේක නැත්තම් මේ බණ අහන්න. නැත්තම් මේ බණ ලියලියා බෙදන්න. මේකයි කරන්නේ. ඉතින් මම මේ හිත කතා කරන්නේ ඇත්තටම මං හරි කියලා හිතාගෙන. වැරදෙන්න පුළුවන්. ඒකේ මට කියන්න බෑ වැරදිද කියලා. නමුත් මට පේනවා මේකෙන් විසුද්ධියටපත් වෙන ලෙඩ්ඩු කියලා කතෝලික කියලා මුස්ලිම් කියලා කිසිම වෙනසක් නැති කට්ටිය. ඉතින් ඊට පස්සේ ඒ මනුස්සයා කතා කරනකොට අපේ බෞද්ධ කට්ටිය කොඩිය උසගෙන කියලා හේම කරන්නේ කොහොමද? අපි තමයි ඔතොරිටි එක තියෙන්නේ. අපි ඉඳද්දි එහෙම බෑ. සද්දබද්ද දාන්න අපි හරහා යන්න ඕනේ වුණා. අපෙන් අවසර ගන්න ඕනේ. අනේ නිකන් හිටපන් මාමා යන්න. මං වගේ මිනිහෙකුට කවදාවත් මෙතෙන් එන්න පුළුවන්ද? ඔය කියන බෞද්ධයොත් එක්ක වැඩ කරන්න. වැරදිලා බෞද්ධ සංගමෙට ගිහලා තමයි හැබැයි මම භාවනාවට ගියේ. මයි කවදාවත් නැහැ බෞද්ධකමක් තිබිලා. බෞද්ධ සංගමයකවත් ඉඳලා නැහැ. ඒ අර වෙන වැඩකට පොඩි ප්‍රයිවට් වැඩකට මට එන්නේ කිව්වා මං ගියා. නැත්නම් මයි ළඟ මං දන්නේ බෞද්ධයා කියන්නේ මොකද්ද මේ හෙළියෙන් පුකපැත්තේ තියාගෙන නටන ඉස්සරහට පිල්ලු වීදා ගන්න නටන මොනරෙක් වගේ එකෙක්. එක පුලියේ. මං දන්නවා මයි ළඟ පුලි දෙකේ තුනේ මැෂින් තියෙනවා. මොකද එන පවර් මැෂින් මං වැඩ කරන්නේ තනි පුලිය වැඩ කරන්නේ නැහැ මං. එක පුලියේ නිකන් සවුත්තු ඒක ස්ලිප් කිරුවොත් ගියා. ඒකේ කඩෑනේ ගලවලා ගියත් ගියා. පුලි දෙක දාලා අදිනකොට ඔය සාමාන්‍යයෙන් අදිනවා. ඒක එක පුලිය වැඩ නැහැ. තියෙනවනේ මං කෙලිම අනිත් පැත්ත අරලා පෙන්නනවා මෙන්න ඕම් බලාගනි මේ වැඩි සෙල්ලම් දාන්න ගිහිල්ලා ඔන්න සුන්දරියේ පුකෙලියේ මෙච්චර මේ සෙනගතලේ සුන්දරාට දුන්න ගස බෑවුරු මට උස්ස ගන්න කියලා සින්දුවක් කියලා. යනවා. ඒක අපේ අර මේ බක්කම්ම උගන්නපු එකක් මට. අපි පැත්ත හිටියා අවුරුදු 90 ක විතර අම්මගෙනේ මින්නපු කම්මයි කරේ. හරිම කෙට්ටුයි මොන්න ආයෙ පොඩ මුක්කම්. උන්ට කවි කියනවා. එයාගේ සින්දුව තමයි මේ සුන්දරියේ මේ පුක එළියේ මේ මෙච්චර මේ සෙනගතලේ. හරි ලස්සනට මේ ගායනය කරනවා යම උන්ට ඇඳ බැලඳගෙන ඉන්නේ. ඒනට සුන්දරියගේ වැඩ එක පුලිය කියලා. පස්සේ තමයි මට මොනරයි කතාවයි ඔය ඔක්කොම පෙළ ගැහිලා ආවේ ගොඩාක් කල් කමටහන් සුද්ධ කරනකොට ඉස්සර මටවත් තේරුන්නේ නැහැ ඒක. හැබැයි මගෙත් එළියද මන් දන්නේ මම ඒක කියනවා මම හරිම කැමති ඇඳුම් ඇඳගෙන ඉන්නවට වැඩිය නැතුව ඉන්න. මේ ඇඳුම් අඳින්නේ මේ සෙනගට ගෞරවය නිසා මම කියන්නේ සෙනගෙ එන්න එපාමයි ගාවට. මට මගේ ප්‍රകൃතියේ ඉන්න දෙන්න. මම හරි කැමති. අපි හැමතැනකම හුස්ම ගන්නවා දාඩි වැටෙනවා දකින්න. ඔය මේ ඇඳ බැඳගෙන ඉන්නකොට කූඩල්ලෙකුටවත් එතෙන්ට යන්න නෑ නේ උට ගඳ ගන්නවානේ. අර උණ්ඩ නාය නැති නිසා උණ්ඩ ගන්න නෑ ඔය හැමතැනම ගන්නවා. එළියේ ඉඳ තියෙනවා මම හරි කැමති. මට ඒ නිසා මම හරි කැමති බුදු පියාණන් වහන්සේට බුදුරජාණන්සේ කියනවා ඒ ඇඳුන් නැති නග්නයොත් ඉන්නවා. ඒ කට්ටිය හිතන උත්කෘෂ්ටයි කියලා බුදුහාමරන්ට වැඩිය. ඇත්තට බෞද්ධයොත් පිළිගන්නවා ඒක. දැන් උනත් ඉන්දියාවේ හරි ප්‍රසිද්ධයි ඒක. ඒ වුණාට බුදුරජාණන්සේ කිව්වා අපි මධ්‍යම ප්‍රතිපදාවට යන් ලැජ්ජා ස්ථාන වහගමු. අංග භූෂණ පරිස්කාර භූෂණ එපා. ඉතින් අපි ඒක කරගෙන ඉමු සෙනගින තැන් වල. නැත්නම් වල මම ලොකු සාන්ත කතා කරලා සාන්ත මේ සිවුරත් ඇඳ ගන්න සාන්ත මේක නම් මාල මොකද කියලා ඇහුවා. ඊට පස්සේ මං කව සාන්ත මේක ඇඳගත්තාද නෑ මම මෙහෙම එකක් තියෙනවා කිව්වා. මේ නම කොයි කුටියේ තියෙන්නේ මං අය කුටියේ ඉන්නකොට එහෙම අඳින විතරක් තිබ්බම ඇති කිව්වා. මං හිතුවා මේක මේ යුනිෆෝම් එක දාගත්ත ගමන් ස්ටෑන්ඩින් ඔන් සෙරමනි දවසම පරිදෙච්චා එහෙම එකක් තියෙනවනේ. ඉතින් වයසක ආමතු කෙනෙක් වයසට ගිහිල්ලා පැවිදිලා මේ කවුරුත් කර දෙන්න කෙනෙක් නැත්නම් සාමනේ ඉන්න කාලේ සක්මනක් හදනවලු. ගැලේ කර ඉන්නකොට අර හොඳටම මේ ගැන හිතපොම වාසකම්ම කෙනෙක් හදිස්සියෙම මේ ගිලම්පසයක් කරන ආවලු මේ හාමුදුරුවෝ අන්දනේ විතරක් ඇඳගෙන මහන්සිලා වැල්ලුවා. අර හාමුදුරන්ට විල්ලැජ්ජයි තියලා එක පාට අන්දනේ අරගෙන උඩට දාගත්තා. ඉතින් උපාතකම ගිලම්පතක තියලා ගියාලියක්. අර ලැජ්ජාවට
උඩුකය වසා ගැනීම තියෙන අවශ්‍යතාවයට යටිකය තිබුණේ ගල්ලා කරේ දාගත්තා. මට කවදාකවත් එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද මම කියන්නේ ඒතෙන්ට එන්න එපා. අපි වැඩ කරන තැන් වලට රින්ගන්න එන්න එපා. ආවොත් ඕව දැකලා මේ ශාසනේ නේ අනම්මනම් කියන්න එපා. කාන්තාවන්ට පුද්ගලික ස්ථාන තියෙනවා නැත්තම් බෑනේ ගිහලා පිරිමින් තැනට ගියාම කාන්තාව කොච්චර අපහසුතාවපත් වෙනවද කියලා. ඇසිකිලියක් නැහැ. ඒ කට්ටියට මේ වොෂ්රූම් එකක් කියලා රෙස්ට්රූම් එකක් කියලා තියෙනවනම් ඒක විශාලම ශිෂ්ටාචාරයක් නේ මොකටද ඊයේ. මේ මිනිසුන්ට ඒ සභාවේ ඉන්න ගමන් ගිහිල්ලා ඒ ඉහිල් කරගන්න තැනක් තියෙන්න බෑ. ඉතින් ඒක ඉබේ වෙනවා ඔය පිට හිත හරි ටෙන්ෂන්. ආපහු එන එක ඔක කවදා ඒක ධම්මදායදයක්. ඒක දැනගන්න එක ටෙන්ෂන් එකක්. පිට ගියේ හිත නැවත එනවා කියලා දැන ගැනීම ආතතියක්. ඒක තමයි සතිය කියන්නේ. ඊට පස්සේ ඒක ප්‍රකාශ කිරීම ජොලියක්. නැත්නම් ශාසනයක්. ඒක ප්‍රකාශ කරන්නේ හතර ආකාරයකට රිචඩ් ඩේවිඩ්සන් දෙකක් අල්ලගත්ත එක නිසා එයා ලෝක ප්‍රසිද්ධ වුණා. අපි මේ වගේ දෙගුණයක් ලෝක ප්‍රසිද්ධ වෙන්න එපායි. ඉතින් ඒක මතු කෙරුවට චින්තිකාට ස්තුතියි. ඒක ගොඩාක් ෆලෝ කරලා ලිපි ලේඛන මාර්ගයෙන් ඉදිරිපත් කිරීමේදී අනුලා සෑහෙන මාංශයක් ගන්න. මොකද යාගේ සිංහල හොඳ නැහැ. ඉතින් ඒ නිසා අකුරු වර්ධිනවා කියලා හැම කෙනාගේ බැනුම් ආලා පස්සේ ඔය කෙටි මාතෘකා ලියන්න පටන් ගත්තා. ඒ වගේම සමන්ත බ්‍රිස්බේන් වල ඉඳලා පුළුවන් තරම් නිවනේ නිවීම කියලා කෙටි ධර්ම ෂෝට් ධම්ම ටොක්ස් කියලා එළියට දානවා. ඒක ඇත්තටම දැම්මේ අනුරමණතුංග. අරුණ. නැවත ඊට පස්සේ අරුණ කෙරේ අප්‍රසාදය පළ වුණා. මම නම් ඉතින් පරිසං වුණා. මොකද හේතුව මේ හොඳක් තියෙනවා නම් හොඳ බව පේන්න තියෙන්න ඕන. ඒ පේන්න තිබීමේ ඇඳහැරය අපෑමක් මාකටිං පාරක් තියෙනවා. මේ මාකටිං පාර තමයි බුදුදහමේ දේශනා විලාස කියන්නේ. ඉතින් ඒකට උදව් කරන කට්ටිය ඕනේ මේ මිනිස්සු ඔය කවුද මේ චින්තිකාලේ එහෙම කරන්නේ ඒ අවශ්‍ය දේ බයලජ්ජා සහිතව අහලා අනේ කමන්නේ සෝන්ස බැන්නට කන්න මේක කියන්නකෝ මේක කියන්නකෝ කිය මතු කර දෙනවා. මේක හොඳටම තේරෙන්නේ මේ අතපල්ලේ වැටිච්ච මිනිස්සුන්ට. මේ මිනිස්සුන් තියෙනවා අපි හොඳටම දන්නවනේ අතපල්ලේ වැටෙනවා කියලා බුදුහාරු විශ්කල නැහැ නේ අපි. අඩු කුලේ කියලා හෝ වැරද්දක් කෙරුවයි කියලා පාරජික වුණයි කියලා හෝ අපත්‍ය සිතුව කවදාකවත් බුදුන්සේ කොන් කරන්නේ. බුදුන්සේ විතරයි ඒකට ගොඩ එනකමයි කියලා දුන්නේ. අනික් කට්ටිය තමයි කුරුසියට තියලා එන ගහන්නේ කියලා කිව්වේ. ඉතින් ඒක නිසා ඒ මොනවාද අනුලට මේක හේතු කරනවා තරංගටත් හේතු කරනවා. එතකොට ඔය අනුල කරන වැඩේ තරංගට හොඳටම කරන්න පුළුවන්. අනුලයි තරංගයි කරන වැඩේ ඔය චින්තිකාට හොඳටම කරන්න පුළුවන්. උඹලා ඉපදිලා තියෙන එව්වට. අරයාගේ මෙයාගේ තනෙන් කිරිබිබි ඉන්න යන්න එපා. ඔය තියෙන දේ තම්බන කාලා ජීවත් වෙන්න. එච්චරයි කියන්නේ. අතපල්ලි කියන්නේ වැරද්දක් කරලා අහු වුණා ආයති සංවරයට ඉදිරියට ආවා. තරංග තරහා ගියාද? නෑ ස්වාමීන් වහන්සේ. හරිය. ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් වෙන ප්‍රශ්න ලැබිලා නැහැ මම. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙන ස්වාමීන් වහන්සේ දැන් අපි මේ හේතුඵල ධර්ම අනුව එක එක පුද්ගලයාට එක එක ඒ කියන්නේ කවදාවත් පුද්ගලියෝ දෙන්නෙක්ගේ පව්පින් කුසල අකුසල් සමාන වෙන්නේ නැහැ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ දැන් අපි ඒක සංයෝජන වලටත් අදාළ වෙනවද කියලා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් සෝවාන් පුද්ගලියෝ දෙන්නෙක් ගත්තොත් ඒක පුද්ගලයෙක් සෝවාන් වෙන්න අර අනිත් පුද්ගලයාට වඩා අඩු හරි වැඩි හරි සක්කාය දිට්ඨියක් කඩාගෙනද සෝවාන් වෙන්නේ අර ඒ වෙනස ස්වාමීන් වහන්සේ සංයෝජන වලටත් අදාළ වෙනවද කියන එක දැනගන්න කැමතියි. ඔය මේක තමයි සුමනා දේවිය අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. සුමනා කුමාරී අවුරුදු 7 දී සෝවාන් වෙනවා. ඒ රාජමාලිගාවෙම ඉන්නවා යත් එක්ක ගියාත්ම ඉඳලම සංසාරේ එන කෙනෙක්. එයා අඩු කුලේ. නැත්නම් රාජකීය පවුල නෙවෙයි. දෙන්නම එකට පින් කරගෙන එන්නේ. දෙන්නම මේ සුමනා දේවිගේ කිරියම්මගේ බබා ඒ කිරියම්මගේ පහසුකම් අරයට ලැබෙනවා. ඉතින් මෙයා කල්පනා කරනවා කොහොම අපි දෙන්නම එකට පින් කරනවා දැන් මම රාජමාලිගාවේ මේ සෝපාවක ලස්සනට සැප විඳිනවා මේ කිරියම්මගේ බබත් විතර සෙල්ලම් කරනවා යාට ඒ සැප නැහැ. එතකොට ඒක නා සෝවන් වෙලා දන්න ඊට පස්සේ බිම්බිසාර රජුර ගාවට ගිහිල්ලා කියනවා කොසල් රජුර ගාවට මට වරයක් ඕනයි කියලා. හොඳට ෂේප් කරලා අපච්චිව ඊට පස්සේ කියන ඉතින් උඹට වරයක් දෙන්න කාට දෙන්නේ මොකක්ද කියන්නේ කියලා. මට බුදුන් දකින්න යන්න ඕන කියලා. ඊට පස්සේ කියනවා මේ අන්තපුර ස්ත්‍රීන්ට එළියට යන්න තහනම්.
වරයක් වශයෙන් නම් දෙන්න පුළුවන්. හැබැයි හමුදාවත් එක්ක තමයි යන්න තියෙන්නේ. ඒක කියන ප්‍රශ්න නැහැ කියන. ඊට පස්සේ රත 500ක් දාලා අර ළමයාත් ඉන්නවා යාළු මට්ටමේ ඔක්කොම 500ම යනවා. රතෙන් යන්න පුළුවන් තාක්කල් ගිහිල්ලා හමුදාවත් එක්ක යන්න පුළුවන් තාක්කල් ගිහිල්ලා පිරිසක් එක්ක යන්න පුළුවන් තාක්කල් ගිහිල්ලා තනි පාරේ යනවා. අඩි පාරේ. ගිහිල්ලා බුදුජානනාංශ ළඟට ගිහිල්ලා අහනවා මේ බුදුජානනාංශ මේ දින්නෙක් පිංකම් කරනවා එක්කෝ සද්ධා එක්කෙනෙක් සද්ධාවන්තයි එක්කෙනෙක් ත්‍යාගවන්තයි. ඒකෝ පුද්ගලෝ සද්ද අනිත් එකන ත්‍යාගවන්තයි කියලා ඒ දෙන්න පිංකම් කරපුවා ඒක වෙනසක් තියෙනවද? ඕ වෙනසක් තියෙනවා. හරි ඒකලා ගිහලා දිවි ලෝකෙ ගියාම ඊට පස්සේ අර මේ ශ්‍රද්ධාව තියෙන කෙනාට තෑගි දීපේ එක්කනාට දාන දීපේ එක්කනාට දත්තේ මේකයි රුධ දිව්‍යමය රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වැඩෙනවා. ඊට බ්‍රහ්ම ලෝකෙත් ඒක තියෙනවා. කර විදිහට තමයි වැඩෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ දෙන්නම ඇවිල්ලා ඒ දෙව්සිරි විඳලා බ්‍රහ්මචාරි විඳලා මනුස්ස ලෝකෙ ඉපදුනොත් අර හොඳට තල්ලි දීපු අතපය දීපු එක කරපු එකන මහා තාර මහා කුලයක ඉපදිනවා. යට එතකොට මේ කොයි දෙයක් වගේ ලැබෙනවා. අනික් කෙනාට ලැබෙනවා. හැබැයි ටිකක් චරිචුරු කාලා තමයි ගන්න වෙන්නේ. ඉල්ලලා යාචනය කරලා ගන්න වෙන්නේ. හොඳයි. ඒ නිසා මේ දෙන්නම් පැවිදි වුණොත් ඒත් මේ සුමනාව හොඳට දාන දීපේ එක්කනට තමයි කැමැති සිවුරක් කැමැති පාටින් කැමැති වෙලාවට හම්බ වෙනවා. අනිත් එක්කනට සිවුර දිග වැඩි. පාට හොඳ නැහැ. නූල් හරි නැහැ. පඳු පාට හරි නැහැ. යාචිතෝව යාචනය කළ ගන්නේ පොඩ්ඩක් මට මේක පොඩ්ඩක් දික් කළ දෙන්න බැරිද? පොඩ්ඩක් පඳු පොඩ්ඩක් දෙන්න බැරිද කියලා යාචනය කරනවා. අනිත් එක්කන අයාචිතෝව. ඒ යට පරාසයම ලැබෙනවා. කැමැති දේ ගන්නවා. සේනාසනත් එහෙමයි. පින්නපාතෙත් එහෙමයි. බෙහෙත් පිළිකරත් ඒකයි. අර කෙනාටත් ලැබෙනවා ඉල්ලන්න ඕන. පොඩි අතපල්ලේ වැටලා. සුමනා ඒත් පිට පචාන සාංශ දෙන්නම සෝවාන් වුණොත් නිවනේ පාර දෙනවා. නිවනේ තාරතිරමක් නැහැ කියනවා. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මේක. එතකොට සුමනා කියනවා ඕක තමයි මට දැනගන්න ඕනුනේ. එයා දැන් නිවන් දැකලා ඉන්නේ. එයාට තාරතිරමක් නැහැ. නැත්නම් එයාත් එක්ක දිගටම පිංක කරපුවාකනේ රජමාලිගාවෙම ඉන්නවා. එයාට යාචනය කරන්න වෙනවා. ඉල්ලන්න වෙනවා. ඉතින් ඒ නිසා අපේ ලොකු සාන්ති කියනවා යමක් මට දෙන්න කියලා ඉල්ලන්න වුණොත් ඒක ඇඬිල්ලක් කියලා බාරගන්න කියලා. ඉතින් ඒ නිසා කවුරු හරි ඇඬුවොත් ඉල්ලුවොත් අඬවන්න එපා. තියෙන දේ දීපන්. පුළුවන් තියනවනම් මොන හරි දීපන්. මේ මිනිස්සු මේ ලේසියක් කෙනෙක් ලේසියෙන් අඬන්නේ නැහැ. ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ ඉතින් අර සෑහෙන්න යාපු වෙලානේ දීලා දාපන් කියලා. ඊට පස්සේ කියනවා හැබැයි සමහර කට්ටිය ඉල්ලලා දීපු නැති වෙච්චාමත් අඬනවා. ඒක දෙවෙනි ඇඬිල්ල කියලා බාරගන්නයි කිව්වා. අරක තමයි ඇඬිල්ල. ඉතින් අපි ජීවිතයේ පිළිබඳව අතති ගෑල්ලා දීපු මිනිස්සයාට අවස්ථාවක් එනකන් බලන් ඉන්නේ නිකන් දෙන්නේ නැහැ. මොනද අවශ්‍ය නැත්නම් කාට හරි අවශ්‍ය නම් මේක ගන්න. මෙහෙම කරන්න කියලා එයා අර ඉල්ලීමේ තියෙන අර පැංගිරි ගතිය, ඉල්ලීමේ ඇඹුල් ගතිය නතර වෙන්න මේක පනවනවා, පවරනවා කියලා කියනවා. මේ තියෙනවා. හැබැයි මේ රේල් පාරේ යකඩ වගේ සෙල්ලන්නේ නැහැ. අහම් නිකන් දෙයියෝ දුන්න මං කාව නෙමෙයි මේ බඩු තියෙනවා. ඕන කෙනෙක් ගල්ලා. ඕන කෙනෙක් වැඩ කරපල්ලා. උඹේ වුණත් කරන්නේ මගේ වුණත් කරනක ආරසා කරපන්. ගිහිල්ලා ඔය අර මේ මුල්ලේ කුලේ දාලා තියන්න එපා. ඒක සෙල්ලමක් නෙවෙයි. ඔය සිටිලව ගත්ත කුසතන වගේ තමයි ඒකට. සෙල්ලන්නේ නැහැ. ගත්තනේ බඩුවට ගෞරව කරන්න ඕනේ. ඉතින් එහෙම ස්ථානයක්, එහෙම කෙනෙක්, එහෙම ධර්මයක් නැහැ කියන්න බෑ. මන් දන්නේ මම යන තැන්වල මට පැවරෙන දේවල් නැත්තම් මට හම්බෙන දේවල් වල බලන්න පේනවා මට කිසියෙත්ම මහන්සි වෙන්න ඕන කමක් නැහැ. ඉස්සරහට හිතුව පැතුව දේවල් හම්බ වෙනවා. මෙන්න මේ දෙක කරා හැබැයි ඒව කවදාකවත් මේ ශාසනයට ගැලපෙන්නේ නැති අදාන්ත දේවල් වෙන්න බෑ. ඕන කෙනෙකුට ඒ නිසා මට කරන්න තියෙන එකම දේ ඒක සාධාරණීකරණය කරන්න. මට පේනවා මේ වැඩක් තියෙනවා. අපි මේ වැඩේ කරනවා. එහෙම නැතුව මට බෑ මේ ඉල්ල ඉන්න බෑ. ලොකු සාන්ති කියලා තියෙනවා අපි කරගෙන යන මේ ශාසනික කටයුතු දිහා බලනකොට මොනවාරි අපිට දෙන්න ඉල්ලීමක් කරනකම් බලාපොරොත්තු වෙන්න එපා. සොයා බලා උදව් කළ යුතුයි. ඒකල කියලා තියෙනවා දෙවියෝද උදව් කළ යුතුයි කියලා. ඊට පස්සේ මට SMS පණිවිඩයක් ආවම ලොකු ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉන්නවයි කියලා. මම දන්නේ නැහැ. බොරු පණිවිඩ මම දැන් කියනවා අප කරගෙන ශාසනික කටයුතු සඳහා
උදව් ඉල්ලා සිට තෙක් බලා සිටිය යුතු නැත. සොයා බලා උදව් කළ යුතුයි. දිව්‍යෝද උදව් කළ යුතුයි කියලා ස්ටෝන් එක අඩු කරන බ්‍රහ්මයෝද උදව් කළ යුතුයි කියලා ලොකු අම්රන් විතරක් කියනවා. ඒ උන්ද දැනගන්න එපා. උන්ද ඒගොල්ලෙක් මේ කතා කරන්නේ. ඒ කාමරේ ගාව ඉඳලා කතා කරන්නේ. මං කියනවා මේ බ්‍රහ්ම උණයි කියලා ගැලවුමක් නැහැ ගොයියෝ. ඔය කටහඬ මේ එන්නේ කරුණා කරලා ඉන්න තැනක ඉඳලා මේ සපෝට් එක දෙන්න අපිට ඇවිල්ලා අතපය දිගාරින්න ඕනේ නැහැ. හොඳයි පුතේ කියලා කිව්වත් ඇති. ඒ නිසා අපිට කාටවත් උදව් කරන්න මහා ලොකු බුල්ඩෝසර් ඕනේ කරන්නේ නැහැ. මේ පොඩි දෙයකට ඇවිල්ලා අත දෙන එකයි තියන්නේ. හැබැයි තින් ටොක්ක්ක් ගන්න බලාගෙන එන්න ඕනේ. ඒක ඇති. මේ තවත් මේන් තියෙන ආපු එකක් කරන චන්ද්‍රතාවම මේ කියවන්නකො. මෙව ඇත්තටම බලන්න වෙලාවක් නැහැ මට බයියේ බෑ මෙව්වා මේ හාමුදුර කෙනෙක් කියලා තියෙන්නේ. දැන් මට ඔය ආවට මට මේ මොකද්ද මේක බලන්න වෙලාවක් නැහැ. මොකද්ද මේ මම කරන්නේ ඔය දානවා question and answer session වලට. දැන් මට ප්‍රියංක නැති වුණාට පස්සේ ඒක වෙන්නෙත් නැහැ දැන්. ප්‍රියංක ඉන්නකොට මම ටක් ගාලා දාලා දානවා. දැන් ප්‍රියංකටම දාන එකයි තියෙන්නේ. චන්ද්‍රතාවුරුන් දාලා 7-5කට වැඩක් නැහැ. මට වැඩි වැඩ. හැම වෙලාවෙම මොකක් හරි උළුවේ දාගෙන ඉන්නේ. මේ තවත් එකක් තරංගා මේක පොඩ්ඩක් රෙකෝඩ් කරගනින් ඒකල මේ හාමුදුරන්ට අරපන් ඈ. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව කරන විට පාද නැමෙන ආකාරය, පාද එසවෙන ආකාරය, පාද පාවෙන ආකාරය, යටිපතුල් පොළවේහි ස්පර්ශ වෙන ආකාරය, දකුණු වරහන් ඇතුලේ දකුණු පතුලෙහි දකුණු පස කොටසට තදින් බර දැනේ. ඇඟිලි පොළවේහි ස්පර්ශ වෙන ආකාරයද හොඳින් දැනේ. වම් පතුලෙහිත් එසේමයි. වරහන් වහලා ශරීරයේහි බර පා අතර මාරු වෙන ආකාරය හොඳින් දැනෙනවා. හිතට නොයෙකුත් කල්පනා එන විට ඉහත දැනීම් දැනුණද එම දැනීමේ යම් අපැහැදිලි බවක් දැනෙනවා. හිතට එන එවැනි සමහරක් කල්පනාවලදී අහම්බෙන් කිහිප සැරයක් අරමුණෙන් හිත බැහැර වෙනවා. නමුත් ඉක්මනින් නැවත සක්මනෙහි සිහිය පිහිටවන්න පුළුවන්. විටින් විට ගෙල පිටුපස හා උරහිස් පෙදෙසෙහි වේදනාවක් ඇති වී නැති වී යයි. මෙලෙස දිගටම සිදු කරන විට ඒකාකාරී බවක් දැනෙනවා. කම්මැලි කමක් නෙමෙයි. සක්මන නවතන්න හිතෙන්නේ නැහැ. නමුත් සතුටක් රසයක් නැහැ. පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල බොහොම සිහින්ව දැනෙනවා. පපු ප්‍රදේශෙහි කුසෙහි දෙයත්හි සිහින් උස් පහත් වීම දැනෙනවා. පාදයන්හි වේදනාවක් නැගෙන තෙක් පාදවල දැනීමක් දැනෙන්නේ නැහැ. සිතට අරමුණු පැමිණියත් මුළුමනින්ම හුස්ම රැල්ලෙන් පිට පනින්නේ නැහැ. අහම්බෙන් කිහිප සැරයක් පිට ගියත් ඉක්මනින් නැවත හුස්මට සිහිය පිහිටුවා ගන්න පුළුවන්. මුළු පරයන්කේ පුරාවටම මෙලෙසමයි. ඒකාකාරී බවක් එපා කරපු ගතියක් දැනෙනවා. නවත්තන්න හිතෙනවා. පැය භාගයක් යනකොට නවත්තන්නමයි හිතෙන්නේ. පැය භාගයකට වැඩිය පරයන්කය අපහසුයි. සක්මනේදී නවත්තන්න හිතෙන්නේ නැහැ. එක දිගට පැයකට වැඩිය ඉන්න පුළුවන්. ඉදිරියට කරගෙන යාමට ස්වාමින් වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. මේකට උත්තරයක් දෙන්නේ කියලා මම චන්ද්‍රතනාම තමයි ඉල්ලා හිටනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මේකේ මේ කොහොමද දැන් අපේ හිත මේ අරමුණේ ඉන්න ටික ලෑස්ති වෙනකොට මේ දැන් අපේ කාමච්ඡන්දේ අඩුවීමක් වෙනවා. ඉතින් ඒක අපි අර්ථකථනය කරන්නේ ඒකාකාරී බවක් වශයෙන්. දැන් ඒ කාමච්ඡන්දේ ස්වરૂපයක් තමයි අරමුණෙන් අරමුණට පනින එක, එක විචිත්‍ර දේවල් හොයන එක. පස්සේ හැබැයි කාමච්ඡන්දේ අඩු වෙගෙන යනවා කියන එක අපි දැනගන්නේ මෙන්න මේ වගේ ඒකාකාරී බවක් දැනීම තුළ. හිත ඒකාග්‍ර වෙනවා කියන්නේ කාමච්ඡන්දේට පටහැනි. ඉතින් එතකොට අපි ඒක අර්ථකථනය කරනවා හරි මේ ඒකාකාරී කිසි රසයක් නැහැ. අරමුණේ රසය මැහිලා ගිහිල්ලා. එහෙම තමයි අපි මේක අර්ථකථනය කරන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේක තමයි වෙන්නේ. දැන් මගේ හිත ටික කාමච්ඡන්ද නීවරණේ බැහැර වෙලා යනවා. ඉතින් දැන් තමයි හිතේ ඒකාග්‍රතාවය ගොඩනැගීගෙන එන්නේ. ඒකෙදි මම ඉතින් අතහරින්න නැතුව මේක දිගට කරන්නයි තියෙන්නේ. කියලා තේරුම් අරගෙන මේ වැඩේ දිගට කරන්නයි තියෙන්නේ. ඊට අමතරව ඉතින් තවත් පැත්තකින් කියන්න පුළුවන් දැන් අර ස්වාමීන් වහන්සේ අද මතක් කළා අර ආකාර ඊළඟට සටහන් ඒවා අභිභවා ගිහිල්ලා සාමාන්‍ය ලක්ෂණ ඒ පැත්තට එනකොටත් මේ සිදුවීම සිද්ධ වෙනවා. දැන් මුලදී ආකාර දකිනකොට ඒකේ විචිත්‍රත්වයක් තියෙනවා. සටහන් දකිනකොට විචිත්‍රත්වයක් තියෙනවා. ඊළඟට ඔය
සාමාන්‍ය ලක්ෂණ පැතිවලට යනකොට එතන තියෙන්නේ අර සාමාන්‍යස මතක් කළා වගේ අපි කියන ගොජේ තියෙන නැත්නම් ෆ්ලක්ස් එකක් තියෙන්නේ. ඉතින් ඒකේ විචිත්‍රත්වයක් නැහැ. ඒක තියෙන නිකන් ඔහේ ඔක්කොම ටික එකට මිශ්‍ර වෙච්ච ගතියක්. එතෙන්දී ආයිත් හිතට දැනෙන ඒකාකාරීත්වයක් තමයි. ඉතින් ඒක තවත් ඉතින් ගැඹුරට යනකොට තමයි අපි ඔකට නිබ්බිදාවක් කියලා එහෙම කියන්නේ. ඉතින් ඒ නිසා මෙතෙන්දී අපි මේක මේ භාවනාවෙන් ආපු ප්‍රතිඵලයක් මේක මේ අපි බලාපොරොත්තුෙන් ආයුතිය සූදානම් වෙලා ආයුතිය කියලා මේ தത്വයට දිගට මුහුණ දෙන්න සූදානම් වෙලා යන්නයි තියෙන්නේ සායන. ඔව් මම කියන්න ඕනේ 180ක් විතර වගේ අතම වටනවා ඉතින් චන්ද්‍රත හඳුරුනේ. කියුණා. ඉතින් මේක හතහන පටන් අරගන්නේ අවිදිනකොට මේ ආකාර වැටෙනවා කියලානේ. ඔය හතහන තියෙන්නේ ඒකේ. ඒකට ආකාර පඤ්ඤාත්තිය කියන තැන ඉන්නවා ඒක වෙන දන්නේ නැතුව ඇති. ආකාර පඤ්ඤාත්තිය පස්සට ගියොත් සටහන් ඉල්ලනවා. ඉස්සරහට ගියොත් ස්වභාව ලක්ෂණ පේනවා. ස්වභාව ලක්ෂණ තමයි කොයි එකක් තියෙන ගොජේ වෙනවා. ගොජේ වෙනොත් කම්මැලි වෙනවා. ඉස්සරහට ගියොත් කම්මැලි වෙනවා. පස්සට ගියොත් සතුට වෙනවා. පස්සට ගියොත් විචිත්‍රයි. ආකාරනේ පෙන්නන්නේ සටහන්නේ. ඉතින් අපි ආකාර පඤ්ඤාතියෙන් පස්සට යන වෙලාවල් වල වැඩි ප්‍රමාණයක් සටහන මේ සක්මනේදී සිද්ධ වෙනවා. ඒ නිසා සක්මන වැඩි වෙලාවක් කරන්න යන්න පුළුවන්. ආකාර පඤ්ඤාතියේ ස්වභාව ලක්ෂණ වලට අනේක පරියන්කේදී වෙනවා. පරියන්කේ විපෑ භාගයට වැඩි ඉන්න බෑ. අපිට ඒක ප්‍රශ්නයක් කරගන්න. ඇත්තට උත්තරේ තියෙන්නේ එතන. ලැබෙන උත්තරේට අනුග්‍රහ කරන්න දන්නේ නැතිකම. බුද්ධ ශාසනයක් සද්ධාාවක් ඉදිරි ගමනක් ප්‍රශ්නයක් සහ උත්තරයක් අතර වෙනසක් වගේ නොදැනීම. ඉතින් ඒ ටික සම්පූර්ණයෙන්ම ගුරුවරයාගේ දෝෂයක් කියලා තමයි පන්සිවංශ කියන්නේ. කියලා දෙන ගුරුවරයා දන්නේ නැත්නම් එයා ආකාරවෙන්ද සටහනට යනවා. ස්වභාව ලක්ෂණයට යන්නේ නැහැ. මොකද ස්වභාව ලක්ෂණයට හරි ඒකාකාරී ගොජේ ඉතින් කොච්චර බැලුවත් වැඩක් නැහැ. කියලා අපේ අර මේ පෙත්තපදිනා වගේ ආකාර පඤ්ඤාති කියන්නේ තැයෙන දියුණු තැනක්. ආපහු යන්න පුළුවන් සටහන් වලට එහෙම නැත්නම් යන්න පුළුවන් ස්වභාව ලක්ෂණ වලට. ඒක හරීම සීසෝ පැදිලා තියෙන. ඒකෙන් ඒ සටහන් ආකාරයෙන් ඇවිල්ලා දැන් සාමාන්‍ය ලක්ෂණයට නෑ ස්වභාව ලක්ෂණයට යනවා කියන්නේ ගති භාව පේනවා. එතකොට මම හිමීට අඩු වෙනවා. එතකොට කාම ඡන්දයට වෙනවා. ඒකාකාරීකම වැඩි වෙනවා. ඒකාග්‍ර භාවය වැඩි වෙනවා. මේ වැඩි වෙන එක තමයි මේ චෝදනාවක් පත්‍රයක් ලියලා තියෙන්නේ. ලියලා තියෙන හාමුදුරුවෝ කවුද? ඔව් ඉතින් හාමුදුරන්ට අපි මේ උත්තරය යවන්න ඕනේ. මෙහෙම අපි සාකච්ඡා කරා. ඉතින් මේ ඒක නිසා තරංග ඔබට කරත හැකිද? අවසරයි ස්වාමීන් වහන්සේ ඊමේල් එකක් මාර්ගයෙන් දැනුම් දෙන්න. මේ ඊමේල් එක මම ෆෝවර්ඩ් කරනවා. එහෙමයි. ඔගේ යවන්න තරංගල ටීටී කියලා ගපම එනවා තරංග කෙනවා. එතකොට ඒක liverලා voice cut එක හදලා දාලා අරින්න මේ ඇත්තටම මේ වගේ වෙලාවක අර පොදු පොළට දාලා විකුණන මිසක සිල්ලට බිස්නස් කරගෙන ඉන්න වෙලාවක් නැහැ මේ දවස්වල මේ එක එක කන්සබා බිස්නස් වල වැඩ. එහෙමයි ස්වාමීන් වහන්සේ. උඹට තේරෙනවා නම් ලොකු දෙයක් ඒක. හරි වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් පාලිය කුටියට මුණ කළු කරගෙන ඉන්නේ. ස්වාමීන් වහන්සේ අර අනුලා ප්‍රේමචන්ද්‍ර නෝනගේ ඒ මේ ධර්මදේශනා කොටස මේ රාජිකා මිත්‍රිය විසින් එවලා තිබුණා. ඔබ වහන්සේටත් යොමු කළා. රාජිකා ඉන්නවද මේ කොනක? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ රාජිකා උඹටත් පොඩි වැඩක් තියෙනවා කරන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ මම රාජිකාව කෝස් කරනකම්. උන්ට වෙන වැඩක් ඇත්තෙම නැහැ ගෙවල් වල. වැඩිම මේ අවසරයි කාර්ය ස්වාමීන් වහන්සේ මම අහගෙන ඉන්නේ වැඩ කරලා ආවේ. නෑ අනේ ඒ ටික මං හිතුවා ඇහුන් නැතුව ඇති කියලා මට අර එම්බිරි සාංශා කන් ඇහෙන්නේ නැතුව ඇති කියලා. ඇහුණානේ ඒක ගැන මම කනගාටු ප්‍රකාශ කරනවා. මේ රාජිකා මෙන්න මේ වැඩක් තියෙනවා මුලක ඉඳලා අහපන්. උඹට ඒවා දැනලා තියෙන්න ඕනේ. අර පර්ල් බේකේ හැමදාම උදේ 6 ඉඳලා 7 දක්වා පැයක් දීලා තියෙනවා. අපිට ඇත්තට මේක විශාල ලාභයක්. අපි හැමදාම විනාඩි 10ක් ගන්න ලක්ෂ 2ක් ගෙව්වා. රේඩියෝ එකට දැන් පැයක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක අපි තටමනවා. අපි තටමනවත් නෙවෙයි දැන් මාසිකරේදී කරලා තියෙනවා. ඉතින් ඒකෙදී ඔක්කොටම මම මේ කියන්නේ රාජිකා වගේ කෙනෙක් අල්ලගෙන කිව්වහම කාටවත් කියන්න එපයි කියලා වැඩි වෙනවනේ. ඕකටත් බයිනෝ රාජිකා හොඳටම මට. පළවෙනි විනාඩි 8 මම ගුවන්විදුලි සංස්ථාවට කරපුවා ඒවා ක්ලිප්ස් 200 ගණක් තියෙනවා. දැන් ඒකේ 30ක් 40ක් ගෙලේක යන්නේ දිගටම සති මාත්‍රය සතියේ දවස පුරා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදාට පහක් තියෙනවා. සතිය මොකද්ද? වාඩි වෙලා කරන්නේ කොහොමද? ඇවිදින්නේ කොහොමද? සති ක්‍රීඩා සහ එදින ජීවිතේ මේක. ඒ ටික වුණාට පස්සේ social emotional learning යනවා. ඊට පස්සේ මේ රෂිතගේ points 10 යනවා. ඊට පස්සේ 21st century learning skills යනවා. ඒ ටික ඔක්කොම කවර් වෙනවා. කවර් වුණාට පස්සේ
රිචඩ් ඩේවිඩ්සන් චරිත ලක්ෂණ 6ක් අරගෙන පුද්ගල ભેද හදලා තියෙනවා සතියෙන් outlook type, presential type, resilience type අරෙමි කියලා. ඒකත් කරා. ඒ ඔක්කොම යනකොට අපි එක විනාඩි 8ක් ඒ විනාඩි 10ක් කාලයක් ගන්න ඕනේ. මාසෙකට ලක්ෂ 2ක් ගෙවන්න ඕනේ. අපි ගෙවෙමින් තමයි ගත්තේ. දැන් මේ ඔක්කොම හැබැයි අපේ වයිතී තියෙන්නේ. දැන් ඒක යනවා පළවෙනි විනාඩි 8. ඊට පස්සේ සින්දු ගියා. ඊට පස්සේ සින්දු 5යි අපි ළඟ තියෙන්නේ කියලා සින්දු 5ක් දීලා තිනවා මේ හේමන්ත. මම දන්නවා පැහැදිලිවම අඩු ගන්න 10ක් තියෙනවා කියලා. මම මේ රාජිකා ආමන්ත්‍රණය කරන්නේ ඒකේ තියෙන සින්දු ටික මම හසිතට දීලා තිනවා. සරණට දීලා තිනවා. ඒගොල්ලෝ ඔක්කොම වෙලා එකතු කරමින් ඉන්නවා. ඊට පස්සේ හේමන්තට කිව්වට පස්සේ හේමන්ත මිලින්දර කියලා මිලින්දර අලුත් එක්කුත් ඒවා දැන් 6ක්ද කොහෙද තියෙනවා. දැන් අපිට මේ හේමන්තට සපයන්න ඕනේ පර්ල් බේ වගේ දෙයක අපි සතිය උනන්දු කරවීමේදී අර විනාඩි 8ට තව විනාඩි 3ක 4ක වගේ වැඩසටහන. ඊට පස්සේ මම නාටකෙනින් සාංශ ගෙනලා පර්ල් බේ ස්ටුඩියෝ එකේම තවත් 3-4 නතර වෙලා මුළු ධම්මපදේම මේ රෙකෝඩ් කරා. දැන් අපි අහුවේ ඒ ටික තමයි. ඉතින් ඒක ක්වොලිටි මදි කියලා කියනවා. කියන්නේ ඒ ස්ටුඩියෝ එකේ කියලා පස්සේ අපිට කරන්න බෑනේ. ඉතින් ඒ නිසා මම බලන්න කවුරු හරි ලව්වා ඒ ධම්මපදේ මේ සජ්ජහනා කරනවා අර ධම්මකරු ස්වාමීන් වහන්සේ හොඳයි කියලා මේ පියරතන ආම්දුර කිව්වා. ගන්නරුවේ කරපු එකක් තියෙනවා ඒක ඉල්ල ගන්න විමල බුද්ධිට පුළුවන් නම් පියරතන ආම්දුරට කතා කරලා ධම්මකරු ස්වාමීන්සේ අන්රිසර්වඩ් දෙනවා. ඉතින් මම මේ රාජිකාට කතා කරන්නේ අනිත් ඔක්කොම මේක දන්නවා. අපි දැනට කරපු ඒ සින්දු ඊයේ වල තිබුණා රෝහිණි මෑනියෝ අලුතෙන් සින්දුවක් ලියලා. මම ඒ රෝහිණි මෑන්ට ওই පාපෝච්චාරණය කරා. කර්මා කළා තියෙනවා නම් දාන්න. මොකද ඒක ලියන අයටත් හරි හොඳයි. මිනිස්සුන්ටත් අලුත් විදියක් වෙනවනේ. ඊට පස්සේ යනවා ධම්මවිහාරී ආමඳුර හරි අපේ චන්ද්‍රරත්න ආමඳුර හරි එවනත ධම්මකුසල ආමඳුර හරි විනාඩි 10ක විතර වගේ ගයිඩඩ් මෙඩිටේෂන් එකක්. වාඩි වෙලා භාවනා කරේ. ඒකට මම දැක්කා මේ ධම්මකුසල දාලා තිබුණා වෝකින් මෙඩිටේෂන් එකකුත්. ඒක චන්ද්‍රතාමර පොඩ බලන්න අපිට පුළුවන් ද කියලා රේඩියෝ එකේ ඉන්න ගමන් මේ හැමදු කියන හැබැයි මේ කරන්න හැටි මම හිතුවා ඉස්සලා අපි සිටින් එක කරමු. එහෙම නැත්නම් මේ දානේ ගන්න ගමන් කෝල්ස් 4-5 එනවා මේ ධම්මවිහාරී ආමඳුරන්ට සිටින් එක කරන්න කියලා. ඊයේ මතක නැති වෙලා මං ගිය දවසේ. වෙදා තමයි වැඩසටහන කරන්නේ. අර හැමදෙරට කෝල්ස් 5ක් දීලා මම දැන් මොකද මේ වෙලාව කියලා අද නෑනේ පර්ල් බේ මම නෙවෙයිනේ කරන්නේ වෙදා කරන්න කියලා බලනකොට මම ශාලාව සුද්ධ කරගෙන ඉඳලා එනකොට කෝල්ස් 5ක් දීලා ඊට කෝල් එකක් ආවා දැන් දෙන්න කිව්වා විනාඩි 10ක් ඉතින් මම කෝක රෙකෝඩ් කරලා දුන්නා නම් හරිනේ එතකොට ඒකට විකල්ප තුනක් තියෙනවා චන්ද්‍රතාමතු ඉන්නවා ඡන්දමේද ධම්මකුසල ඉන්නවා විහාරි ඊට පස්සේ වැඩසටහනක් ඉතුරු වෙනවා අපිට එතකොට විනාඩි 40ක 35ක 40ක අපි ඒකේ සයිකියාට්‍රි එහෙම නැත්නම් උපවන විනෝදේ මේ දවස්වල ආයුර්වේදය යනවා. ඒකේ ඇඩ්වර්ටයිස් කරනවා අපි දානම් වෙන්ද කරන ඔය ප්‍රෙග්නන්ට් අම්මලාට කරන වැඩි ඒක උගාක් සැරට යනවා. ඒ වගේ සතිපාසල සබ් ගෲප් වල ඉන්නේ එක එකනාට එක එක විෂය දෙනවා. ඒකේ පැහැදිලිව මම ලිව්වට හැබැයි වැඩිකම නිසා අපිට කරගන්න බෑ. චිත්‍රට පුළුවන් කරන්න. චිත්‍ර කරලා තියෙනවා සිංහල භාෂාව පිළිබඳ විෂය නිර්දේශයක් දීලා තියෙනවා. දීපල් සූරාරච්චිට පුළුවන් කවුරු හරි ළඟ ඉඳලා එයාට කියන්න ඕනේ මේ දවසේ කරන්න කියලා. සනත් කතා කරා. සනත් මාසිකට 4ක් කරන්නම් කියලා කිව්වා. එතකොට එයා කැමැති විෂයක් අරගෙන මාස්ටර් ට්‍රේනර්ස්ලා අපි මේ වලට දැනුවත් වෙන්න ඕනේ කියලා කරනවා. එතකොට අපිට පැයක් හම්බ වෙනවා. ඉතින් මම දන්නවා ඌ අතරමැද පොඩි අඩුපාඩුකම් වෙනවා. ඒක යන්නේ Zoom එකේ. ගොඩාක් වෙලාට ෆේලියර් වෙනවා. එතකොට ඒගොල්ලෝ සින්දු දානවා. දාන්නේ අපේ සින්දු නෙවෙයි. මොකද හේතුව ඒගොල්ලෝ ගාව නෑ හොඳ කලෙක්ෂන් එකක්. ඒ මම දන්නවා ඇති වෙන්න තියෙනවා කියලා. එතකොට මම රාජිකාට මොකද්ද කියන්නේ කියලා තේරෙනවද? දැන් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් ගොඩක් දේවල් කිව්වා මට කරන්න කිව්වේ මොකද්ද කියලා තේරුන්නේ නැහැ තාම. ඔබ අහගනින් මොඩි. ආන්නේ මට කියුණ අර වචනේ සින්දු ටික එකතු කරලා දීපන් මට ඔක්කොම ටික. තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ මම මේ මෑනියන්ටත් කිව්වා මෑනියෝ ළඟදී සින්දුවක් මේ වොයිස් දාලා තිබුණා. ඒක මං හිතන්නේ නැහැ පර්ල් බේකට ගිහින් තියනවා කියලා. ෂුවර් නෑ. ෂුවර් එකටම නෑ. ඔව් ඒක මටයි ඒකේ ඒ ටිකේ ලයිස්ට් මටයි සරණටයි හසිතටයි හේමන්තටයි එනවනම් හේමන්ත තීන්දුව කරાવી කරලා ඒ හොඳ ටික දේවි ඒගොල්ලන්ට ඒක ලොකු මේ මාධ්‍යයක් ඒ සින්දු ටික
ඒකේ මම හුඟක් සතුටු වුණා. මොකද මිනිස්සුන්ට කියන්න පැය ගානක බණක් කියන විදිහට පැය විනාඩි 3 සින්දුවේ යනවනේ. අන්න ඒ ටික එකතු කරලා දෙන්න කියන එකයි මම මේ රාජකාරියෙන් බැගෑපත් වෙලා ආදරෙන් ප්‍රේමෙන් දයාවෙන් ඉල්ලා හිටින්නේ. මම මේ නරක මිනිහෙක් නෙවෙයිනේ අප්පා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔච්චර බැගෑපත් වෙන්න එපා. මට මං ඒ ටික කරලා හොඳයි නේ මම හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ මම තව සින්දු දෙකක විතර වැඩ කරගෙන යනවා ඒකත්. ආන්න ඒකනේ ප්‍රශ්නේ දීගෙත් බලා ගණන් ආ. ඒ වගේම තව වචනයක් කියන්න ඕන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පටන් ගත්තේ මේක කියලා අනිත් අයට කියන්න එපා කිව්වහම මම කියයි කියලා අද වෙනකන් කිසි දෙයක් මම එහෙම කියලා නෑ. එහෙම කරන්න එපා කියපන්. ඔය කියපන් මං කියන දේවත් කියපන්. නොකියුන් දේත් කියපන්. කියන්න එපයි කියලා දේත් කියපන්. මම එහෙම ඕක කරලා තියෙනවා මම නම් ආනේ උඹ ඉතින් මයි චරිත සාති ගන්න දෙන්න එපා. මං උඹ ගී කාලේ දන්නේ නැහැ. ගී කාලේ කියන්නේ මං ගී කාලේ දන්නේ නැහැ. ඒ නිසා ඔව්වට නිකන් පැහෙන්න හදන්න එපා. මන්ට ඔබට අවසන් ඕන නම් මං දන්නවා මිරිකන්න ඕන තැන. ඒ නිලේ පාගපු ගමන් උඹ වැඩෙත් කරලා බැනලා කොහොම හරි එනර්ජි තියෙනවනේ. ඒ එනර්ජි එන එක බොත්තමක් තියෙනවා පොඩි. ඕක පොඩ්ඩක් මිරි ගන්න ඕනේ. චූන් පෙත්ත කියලා අපි කියන්නේ ඒකට. උඹ කතා කරලා කොහොමද දිනන්නේ නැහැ. උඹ මොඩි කරපන්. ඔය දැන් දෙසරයක් අහගත්තාද ඒක. ඔය කරන ටික කරපන් අප්පා හොඳ කෙල්ල. ඔට්ටුයිද? එහෙමයි ස්වාමීන් වහන්සේ මම අර මේ ගිය සතියේ අහපු ප්‍රශ්නෙට මම උත්තරෙත් පොඩ්ඩක් හොයාගත්තා. ඒක මේ වෙලාව නිකන් පොඩ්ඩක් කියන්න ස්වාමීන් වහන්සේ. හොඳයි. අර මම ඇහුවේ ඇත්තටම මේ අනිදස්සන විඥානය සහ අනින්ද්‍රිය බද්ධ විඥානය කියන්නේ දෙකම එකද කියලා. හැබැයි මම පොඩ්ඩක් රිසර්ච් කරා මට තේරුණා ඉන්ද්‍රිය බද්ධ විඥානය සහ අනිදස්සන විඥානය අතර තියෙන එකක් ගැන තමයි ඔබ වහන්සේ. නෑ. එහෙම කන්නේ අනින්ද්‍රිය ඉන්ද්‍රිය බද්ධ විඥානේ තුච්චයි පාහරයි වසලයි තිරිසං. අනින්ද්‍රිය බද්ධ විඥානේ උත්තරී මනුස්සයි. ඉන්ද්‍රිය බද්ධ විඥානේ ගුණයක් තියෙනවා. නිර්ගුණ වෙනකොට තමයි අනිදස්සන වෙන්නේ. නිර්ගුණ වෙනකොට තමයි අපපතිතිත වෙන්නේ. ඒකෝට තමයි අතම්මේට යන්නේ. තම්මේතාවය කියන්නේ ගුණයක් තියෙනවා, නිරූපණයක් තියෙනවා, නිදර්ශනයක් තියෙනවා. මේ කවුරු හොඳයි කියනවා. ඒ කියන්නේ කක්ක තමයි. හොඳ නැහැ කියනවනම් ගන්නම දෙයක් නැහැ. හොඳයි කිව්වත් කක්කා. කාටවත් අහුවෙන්න බෑ මේකේ හොඳක් නරකක්. එතකොට නිර්ගුණයි. එතකොට අනිදර්ශනයි. එතකොට අපපතිතිතයි. එතකොට අතම්මේතා. තද්මේ ගතියක් නැහැ. ඉන්නිපන් ගතියක් නැහැ. ඉතින් උඹට ඕක තේරෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඔය යන විදිය හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මතයි ඔය කුසියම්ම ගැන කොච්චර වැඩ කරගෙන ඉන්නේ. එහෙමයි. තව සින්දුවක් දාන්න ස්වාමීන් වහන්සේ. ඈ? සින්දුවක් දෙන්නද වහන්න? දැන්? ඔව් දැන්. දාපන්. මොකද මේ ඉන්න කට්ටිය මේ වැහලා තෙමිලා වගේ ඉන්නේ. මේක මම ඔබ වහන්සේට කලින් එවලා තියෙන එකක් ඒ වුණාට මට හිතුණා නිකන් ආයේ ඉදිරිපත්. මේ වගේ වෙලාවට ෂෝක්. මේ අපි සින්දු කරනකොට මුලින්ම කරපු සින්දු ස්වාමීන් වහන්සේ. සියනි දස්සනය සිත කොචය දක්වන රඟ පපා දකිමි හැම මම සන්තතිය තුල මගේ නොකර දුරකින් තබා තන තානතනම් තන තානතනම් ඒකයි රසයක් ලබා මං කෙසේ පවසමිසේ සිත් කැපී නිර්ගුණ සුභා ගෙවුනුයි නුවා හිතගෙන කුමට වද වෙන වද ප්‍රියේ මං මෙතන ඇති බව දනිනා නිති සතිය වැඩි වී කයේ වම දකුණ ඔසවමින් සක්මන අනායාසින් මම ගියේ නොසැනි මනසින් බැලුව විට අපටිත්තිත භවතියේ කවුද කියන්නේ රාජිකා? බොහෝ විලකින හැතෝ සතිමාවත යමි ගිය හිස් හුස්මරැල්ලෙන් ලිහමි සසරක හැදුබෙමි මයික් එක ඇදිලා ඒ වගේ කියලා හිතනවා නායත්. වේදනා සංකාර සංඥා තෙනු ප්‍රභවය හඳුනමි
මේකෙත් නෑ ඒක පදටි ඔක්කොම තියෙනවා. ඔබට බරපතල වැඩි මාත්‍රකාව වෙනවා කොහොමද ඔසවාගෙන යන ගතියක් පේන්න තියෙනවා. ඇත්තටම රාජික අම්බද කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අර අපි ඔය මුලින්ම ඔය සින්දු හදන එකේ මුලින්ම බොහන්සේ මට කිව්වේ අපි නිවනේ මට ඕවා ඔක්කොම තනු දීලා තියෙන්නේ මම උඹ කිව්වට. මේ තාත්තා මම කවුරු අම්ම කරන කෑවා. එහෙමයි ස්වාමීන් වහන්සේ අපි නිවනේ නිවීම දේශනා කරනකොට බොහන්සේ කිව්වා ඒ වචන ටික පොඩ්ඩක් සමාජගත කරන්න ඒ ටික දාලා සින්දුවක් ලියමු කියලා තමයි ඔක පටන් ගත්තේ සින්දු ලියන වැඩේ. අතර මුලින්ම ලියපු සින්දුව තමයි ඕක. ඊට පස්සේ ඒ වෙලාවේ තමයි ස්වාමීන් වහන්සේ මම කිව්ව ඔක අපි කියලා රෙකෝඩ් කරමු කියනකොට මම කිව්වේ අර මේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි වල තියෙනවා එක මේකක් අපිට තියෙන තනුව අපිට අරගෙන සින්දු කරන්න බෑ. ඒක නිසා අපි ඒකට වෙනම තනුවක් දාන්න ඕනේ කියලා තමයි අර හෙළදරු කැල එක කරාට පස්සේ අපි වෙනම තනුවක් දැම්මේ. මේතෙන්දී අපි හොයාගත්තේ නීතිමය කරුණුත් එක්ක ස්වාමීන් වහන්සේ. ඒ වුණාට මේක තමයි මුලින්ම ලියපු සින්දුව. මේකට ඒක පොඩ්ඩක් අර වගේ වෙන විදිහකට අම්බරලා ගන්න බැරිද? එහෙම තමයි සයන්ස් මමත් දැන් හිතන් ඉන්නේ ඔය මේ දැන් ඔය කරලා තියෙන මේකයි අර සුරංගනියක් ගැන ඒ ලියපු සින්දුවෙත් පොඩ්ඩක් වචන ටිකක් වෙනස්. නෑ ඔයකේ තනුවේ අයිති කාටද? ඕකේ නීතිමය අයිති කාටද තියෙන්නේ? ඒ සාමාන්‍ය සින්දුවක අයිතිය තියෙන ස්වාමීන් වහන්සේ පද රචකයාට සහ තනු නිර්මාපකයාට. නෑ මේකේ ඔයකේ මුල් දෙක දන්නවනේ අපි. ඒ තනු නිර්මාපකයා ඉන්නවනේ යාට කතා කරතයි අපිට. එහෙම ඉතින් ඕනේ නෑනේ ස්වාමීන් වහන්සේ. ඇයි අපි ඒ තනුවටම කරන්නේ? අපි දැන් තනුවක් හදලා කරන එක. හරි ඒකත් කරපන්. මං කියන්නේ අපි දැනගත්තොත් අපි ආවලගේ ප්‍රොපර්ටි එකක් මේක. අපිට කිතයි මේ සතිපාසල අපි පාවිච්චි කරන්න කියලා. මං කියන්නේ ඇත්තට මෙහෙම ගැති වෙන්න ඕනේ. අපි ළඟ ඇත්තටම තියෙනවා ඒ කුසලතා වෙන එකක් දාලා මට නම් ওই කියන භාෂාව තේරෙන්නේ නෑ. ඉතින් තනි කර අපි බුදුහාමරගේ කොපියනේ ගහන්නේ. බුදුරජාන්සේ අන්රිසර්ව් දීලා තියෙනවනේ අපිට. හිමිකම් ඇවිරී නැත. අපි හිටගෙනත් බණ කියනවා ඉඳගෙනත් බණ කියනවා බුදුහාමුදුරුවෝ තමයි ගහන්නේ. අපිට බුදුහාමුදුරුවෝ කිසිම තැනක දීලා නැහැ. මාත් බලනවා පුළුවන් තරම් කාටවත් එහෙම මේ ප්‍රොපර්ටි එකක් වෙන්න දෙන්න බෑ. හැම වෙලාවෙම මේක ඥානාරාම ස්වාමීන්ගේ මේක ගොඩ්වින්ගේ මේක පණ්ඩිත ස්වාමීන්ගේ මේක බුදුහාමුදුරුවෝ කිව්වට පස්සේ මටම බයින්න බෑනේ වාක්‍ය ඉස්සරහ පස්ස දෙක බැලුවොත් බැනපෙක අහුවෙලා. මොකද මේ අපි මේ කොතරොටියක් නේ හදලා තියෙන කැලි කොහෙමද වල චර් ගාලා ගැහුවා. නැත්තම් කට්ලස් හැදුවා නැත්තම් පැටිස් හැදුවා පොඩ්ඩක් නානු තිනව ඇතුලේ අර ඊයුවනේ බඩු කෑවොත් බඩ යනවා ඉතින් අහන්න දෙයක් නැහැ. ඊ ෂෝට් ඊට්ස් කියලා කියන්නේ වට ජංක් ෆුඩ්ස්. ඒ නිසා ඒක අනේ කරලා දාලා අර කවි ටිකත් සින්දු ටිකත් හදලා එතකොට හොඳ ලස්සනට කියපාර පොඩි හාමුදුරන්ගේ මේ හිමිදිරි පාන්දර සක්මන් කරනකොට කිසි කැතක් නැහැ ඒව දාන්න පුළුවන්. මේ ඊයේ පෙරදා මට ඒක දැන් අද මම අනුලගෙන් ගෙන්න ගත්තා ෂෝට් නෝට්ස් 10ක්. ඒක මම දෙනවා මේ යහමතු හිටිවන කවියක් කිව්වා එදා. රිට්‍රීට් එක ඉවරච්ච වෙලාවේ මම නම ගමහක. ඒ හාමුදුරන්ට දෙන්න ඕනේ. ඊට පස්සේ හාමුදුරුවෝ ලියයි අපිට. කවියක් හෝ සින්දුවක් හෝ ළමයි කටහඬත් හොඳයි. ඒ හාමුදුරුවෝ මේ කහතුඩුවේ. කාටු ළඟ පන්සලේ හරීම පුදුම හැසිරීමක් තියෙන හාමුදුර කෙනෙක්. ඒ හාමුදුරන්ට දෙන්න ඕනේ. දැන් මට මතක නැහැ කවුද කියලා. දැන් ෂයාන්ගෙන් ඉල්ලගෙන ඒ හාමුදුරන්ට මේක කවුරු හරි තියවනවා. යවල කියනවා මේකට අනුව හිතවන නෙවෙයි ඉඳගෙන කවියක් දෙන්න කියලා. හිතවනම ඕනේ නැහනේ. ඊට පස්සේ බලනවා අර විදිහට තනුවක් දාලා හදලා ගන්න. මොකද ඒක අල්ලලා යනවා. ඔය බ්‍රදර් චාල්ස් එහෙම යන්නෙම මයින් පස්සේ ඔය බ්‍රදර් චාල්ස් පටන් ගත්තේ සින්දු කියන්නේ. ඉස්ලාම් සින්දු කියනකට බෑනේ ඥානানন্দ හාමුදුරුවෝ. පස්සේ ඥානানন্দ හාමුදුරුවෝ සින්දු කියලා දාන්න පටන් ගත්තා. මේ බය නැතුව. ඉතින් ඒකෙච්ච හොඳ නැතුව ඇති ඒ උනාට සතිපාසලට ඒකේ දෝෂයක් නැහැ. ස්වාමීන් වහන්සේ අවසරයි. ඇත්තටම දැන් ඔය කවි උතන්ට ඉදිරිපත් කරන්න බැරි ගැටලුවක් තියනවාද සින්දුම හදන්න? නෑ එහෙම කරන්නේ නෑ. සින්දුවක්වත් තිබුණේ නෑ. සින්දු ගියා අපි වැරයිටි එකක් දුන්නේ නෑ. හොඳ වැරයිටි පහයි දීලා තියෙන පහ ඇති. මම රාජිකාගේ සින්දුවෙම ගියා ඒකේ. දැන් ඒක පර්ල් බේ එකේ දැන් අහන්න බැරි කතාවක් තියෙනවා. ඒක කම්ප්ලේන් කරාට පස්සේ දැන් ආයෙත් අහන්න පුළුවන්. අපිට තාම අහන්න බෑ හැබැයි මට නම් ඊයේත් මම බැලුවා අහන්න අපිට වෙබ් එකෙන් අහන්න පුළුවන් කමක් තිබුණ නැහැ. මට අදහසක් ආය ස්වාමීන් වහන්සේ අපේ ඔය කවි ගායනා කරලා තියෙනවනේ හොඳ කවි. ඉතින් අර ඒ වගේ ටිකක් එකතු කරලා ඒවට පොඩි නිකන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් වගේ උනන් දාලා ඒවත් ඉදිරිපත් කරන්න බැරිද කියන ගැටලුව මට ආව ඔය මේ කවි දානකොට නිස්සරණ වනේ ගැන සතිය ගැන කමන්නේ. නමුත් හුවා කවි වල මේ ධම්මජීව හාමුදුරුවෝගේ ස්තෝත්‍ර තියෙනවනේ. ඒව දාන්න හොඳ නැහැ. ඒ වයින් කළා ලොකු හාමුදුරුවෝ කියලා කිව්වට කමන්නේ. චන්ද්‍ර විමල හාමුදුරුවෝ විනට ගොඩාක් කලට දා චන්ද්‍රතන හාමුදුරුවෝ කියලා කිව්වා. ඒව ප්‍රශ්නයක් නැහැ. ඒ හාමුදුරුවෝ දිගටම කිව්වේ
චන්ද්‍ර විමල හඳුරු කියනකොට චන්ද්‍රරත්න හඳුරු මම ආයෙසරයක් කිව්වා. චන්ද්‍ර විමල හඳුරු එතන වාඩි වෙලා කම්මක් නැහැ කිව්වා. ආයතර හඳුරු කියනවා අති පූජනීය චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ විසින් ගන්නාලාද වෙහෙස. චන්ද්‍රරත්න හඳුරු බුදිය ඒතකොට කාමරේ. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ නැත්නම් රාජිකාගේ නම දැම්මත් ප්‍රශ්නයක් නැහැ. දන්නේ නැනේ පිස්සි කවුද කියලා. දැන් ධම්මජීව කියලා මේ ළඟදී මේ ඇඩ්වර්ටයිස් කරලා තිබුණා මේ YouTube එකේ වෙන කෙනෙක්ගේ බණ දාලා ධම්මජීව හඳුරුගේ දේශනාවක් කියලා දාලා. පස්සේ ආවොත් වැරද්ද බාරගත්තා. ඉතින් ඒ වගේ වෙනකොට අන්නේ ටික සුද්ධ කරලා උඹට ඇත්තට මුකුත් වැඩක් කරන්න දෙයක් නැහැ නේ. ගෙදර ඕටිය මොනවාරි කරපන් නිකන් ඉන්නේ කි. නෑ මුකුත් වැඩක් නැතුව ඉන්නේ ස්වාමීන් වහන්සේ. මට ළමයි එහෙමත් නැහැ නේ ඒක නිසා. ඒක නිසා බය නැතුව මට අර අතේ දුරින් ඉඳගෙන කියත හැකි. ආවල් දෙක කරපන් කියලා. උඹ විතරක් නෙවෙයි ඉන්න ඔයගේ දුසින් භාගයක් විතර. මේ ওই දෙය කරන්න බෑ තරංගකට තද වෙනවා. දෙක ඉතින් ඒකට මම ඉතින් දෙකක් කියනවා. මට ළඟ අතකොළු වගේ තියෙනවා ගත්ත වැඩේ කරුවා විසි කරන්න. ඊකිට නෑ හැම වෙලාවෙම වචනයක් වරදින්න ඉස්සර ඔය මේ හොල්මනත් වගේ තමයි. ඔය දැන් ටිකක් ඔය ඇවිල්ලා මේ ආයෙම ගිහිල්ලා වැඩ කරලා මැටි අනලා ආදලා ගත්තේ ඔය. ඉතින් ඒ වගේ දුසින් භාගයක් විතර ඉන්නවා. ඒ වුණාට ඒ වෙලාවට මම එක්කනමයි ඉන්නේ කියලා වගේ තමයි කතා කරන්නේ. නැත්තම් හොඳ නෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මේ තෙරුවන් සරණයි 19 වෙනිදා වැඩේ බලපන් ඈ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබට ආයෙ ළමයි හම්බෙන්නේ නෑ. ඒ වුණාට නිකන් බලපන් කෝකට හරි. ඔව් මම ඒක ගැන ඔබ වහන්සේට ඊමේල් එකක් ලියලා ලැබුණා නේ ස්වාමීන් වහන්සේ. නෑනේ හම්බුන්නේ නෑ. උකු ගන්න මොකද? මං ආයෙක ෆෝවර්ඩ් කරන්න ස්වාමීන්. නෑ බලුවේ නෑ මේ කම්පියුටරේ ඉතින් ඒකට පොඩ්ඩක් ස්පාසු දෙන්න එපායි. මම බලන්න මට ඇවිල්ලා තියෙනවා මම සාමාන්‍යයෙන් ආයෙ ඉස්සර කාලයක් තුන ඊමේල් සෑහෙන්න වැරදුනා. කරගන්න බැරි වුණා. දැන් ආයෙසටක් ඇවිල්ලා තියෙන හැබැයි මේ වගේ මේ කමටහන් සුද්ධ කරන වාර්තා આવොත් මම කාට හරි දාලා නිකන් ඉන්නවා. මොකද වෙලාවක් එන්නේ නැහැ ඒකට. ඒ නිසා එහෙම තියෙනවා නම් හොඳයි. මොකද අර වේදා දීප පණිවිඩේ ඊට පස්සේ මම දැක්ක මේ ආයෙසටක් ෆ්ලයර් එකක් දාන්න හදනවා. ඒකේ නිර්මලී මොකද්ද මට මන්ද නැහැ. ඒ ડોක්ටර් කියනවා ඔබ වහන්සේ අත තියන්න හදන පැත්ත විශාල පෙරලියක් ඇති කරන දෙයක් අපිට ජීවිත කාලේ කරගන්න බැරි එකක්. ගැබිනිම වරුන්ට කියන්නේ නැතුව කියන්නේ බොණ්ඩ එපා අනේ බුදු පියාණනේ මොකද්ද කියන්නේ? බුදු තාත්තේ බොණ්ඩ එපා. මේ 70%ක් ස්ටේට් වලින් එන අම්මලාගේ දරුවන්ගේ ලේවල කසිපුළු. ඒකට නුවර කොළඹ පැත්තේ අයිස් දවස් 4න් වැදෑමහින් ගන්නවා ලේ. ඒක රිචඩ් ඩේවිඩ්සන් පවා කියනවා ඒ ලේ වුණ හොඳටම නියෝරූපණයක් පෙන්වනවා අම්මගේ මානසිකත්වය මොකද්ද දරුවා කවුද කියලා. දවස් 4න් බලනකොට අයිස් තියනවලු. ඉතින් අන්තරායකර නිවාසනකේ කියනවා ඒ අම්මා මම හිතුවා උඹ ඔච්චර කතා කරන්නේ කොච්චරක් අපිට පැතිරලාද කියලා. නෑ අන්තං ආවේසෝ අංශ තාම 8 දිනයි ලංකාවේම මෙන්න මේ දිස්ත්‍රික් වලින් අනේ මේක පැතිරෙන්නේ නැති වෙන්න මම කවි 18 ලැහැත්ති කරන්න එමෝයිස්ලයි මිඩ්වයිෆ්ලයි ගැමිනිම වුරුත් අපි ගෙන්න ගන්නවා ඉමෝෂනල් ලියලා 10 දින දෙන්නම් කියලා තියෙනවා. එතකොට ඒ ලේඩි කතා කරලා කියනවා නිරංජද නිර්මලීද මට මතක නැහැ. ඒ හොඳම ඇත්තටම දක්ෂ ගෑණියක් ස්වාමීන් වහන්සේ ඕවා කියනකොට මේ ස්වාම පුරුෂයත් ගෙන්නන්න ඕනේ කියලා. මං කව අප්පුවාමිත් එක්ක ඉන්න කියලා ලියුමක් දාන්න කියලා. නැත්නම් අප්පුවාමි පැත්තකට ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් එදාට වැඩේ යනවා. ඒක නිසා අපි පොඩ්ඩක් මොකද සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව අපේ මාස්ටර් ට්‍රේනර්සේ වැඩි කෙනෙක් කාන්තාව. මේ ඔක්කොම එන කට්ටිය කාන්තාවෝ ඒගොල්ලන්ට පුදුම ඕනකමක් තියෙනවා. ඒ කාන්තාවකට වැඩිනේ. දැන් අපි වගේ මිනිස්සු දැන් පිරිමින්ට ඔගේ තියෙන්නේ ඔය අනම්බණම් මොකුත් නැහැ. ඒ වෙලාවේ කිටි කල්පනා නිතිය මංග සාර්ථකත්වයේ මං කලින්ම මේවා කරා. මේ කෙල්ලන්ට පුදුම ඕනකමක් තියෙනවා. ඒගොල්ලන්ට කියා ගන්න විදියක් නැහැ. මොකද මේ ජාත්‍යන්තර මාෆියා වලින් විනාශ කරලා තියෙන වෛද්‍ය දෙපාර්තමේන්තුව. ඒක මම හොඳටම දන්නවා. මම ඒක කියනවත් නේ. මට තාරාට තාරදනා කන්කෝ සුසිත් එන්නම් කියලා තියෙනවා. එයාට හිතා ගන්න බෑ කිව්වලු. මේ තරම්ම එයාගේ සේවය අගය කරන්න හැටි. අර ලේඩිත් එහෙමයි. ඒක මම එදා කතා කරා චන්ද්‍රිකා කුමාරතුංග වගේ පෙනුම. මම කෝ ඒක මරු පෙනුමක් නේ උඹට තියෙන්නේ මේ කවුද උඹ කියලා. කියන්නේ නැහැ. ඊට පස්සේ ළඟ ඉන්න කෙනෙක් කිව්වා මෙන්න මේ වගේ කෙනෙක් ස්වාමීන් වහන්සේ පුදුමාකාර පුළුවන් නම් ඒක ඕගොල්ලන්ට කියලා වැඩක් නැහැ අශ්විනීට පණිවිඩයක් දෙන්න ඕන. අශ්විනී තමයි ළමා අපචාරිකේ ළමා පියස කරන්නේ. අපේ කොන්ෆරන්ස් එකට ඇවිල්ලා කිව්වා කියන්න ලැජ්ජයි ස්වාමීන් වහන්සේලා මේ හාමුදුරු ඉස්සරහා අම්මා තමන්ගේ දරුවා පුච්චනවලු හඳුන් කූරෙන්. දඟ කරනවා කියලා.
ඉතින් හිතා ගන්න පුළුවන්ද කියලා අහනවා කුඩම්ම සලකන එක වෙන දෙයක්. වැඩ කාර්යකමට ගෙනියලා ළමයි දූෂණය කරන එක වෙනම දෙයක්. අම්මත් කරනවා. තාත්තත් පුච්චනවා. ඉතින් ඒ වගේ ලෝකයක්. ඉතින් අපි ඔය හෙලි කරන්න යන්නේ අම්මට කියලා නෙවෙයි. අම්මලා ගෙන්නලා පේන්න අරිනවා. ඉරගෙදර ඈත් ගෙන්නලා පෙන්නනවා. අත්‍තරම කඩුවෙල හොඳ ටීම් එකක් ඉන්න ඔය මේ හිරෝෂිමා දැන් සමන්තිත් ඇවිල්ලා ඉන්නවා. තව දෙන්නෙක් විතර ඉන්නවා මේ වින්දියා හොඳයි. ඒගොල්ලෝ ඕන දෙයකට යන්න කැමති. ගිහිල්ලා එදා හිරෝෂිමා ලියුමක් ගෙනල්ලා තියාන මයි ළඟ කියවනවා. එතකොට ඊට ඉස්සෙල්ලා ඒ තරම වෙලා අරගෙන විහාරي ආමරුගේ. විහාරي ආමරුත් ඒ වෙලාව ආවා. ඇවිල්ලා කියනවා සංසය දැන් තමයි ඉගෙන ගන්න සංසය ජීවිතය කියන්නේ කියලා. 9 සැරයක් හිරේ ඇවිල්ලා කුඩු ගහලා අම්මා. දරුවෝ 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. අවුරුදු 2 තාත්තා දාලා ගිහිල්ලා. අම්මත් බාර ගන්න බෑයි කියලා. මට අක්කලා දෙන්න බලා ගන්න ඕනේ උඹ කුලි වැඩ කරපන් කියලා. ඔන්න ඔය ලස්සන කතාව ඒකලා අන්තිමට ඒ වාක්‍ය 4ක් ලියනවා. මං හිතුවේ ශාන්ත අපිට නම් එකම උත්තරේ කුඩු කියලා. මං හිතුවෙත් නෑ කවදාකවත් මේකෙන් පිට යන්න පුළුවන් කියලා බannකොට සෝන්ත සතියෙන් ඒ වැඩේ වෙනවා. නොමිලේ හම්බෙන්නේ ස්වාමීන් වහන්සේ. නොමිලේ හම්බෙන්නේ මේ අක්කට කියන්නේ මම ඊට පස්සේ දිගටම සතිය වඩනවා කියලා. ඉතින් එහෙම කෙල්ලෙක් කතා කරුවොත් එහෙම කොහොම කියයිද බලන්න. එයාගේ අතකුරේ ලියලා දීලා. ඒ වාර්තාව. මේ නොමිලේ ලැබෙන එකෙන් මෙච්චර ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ තරම්ම කුඩට ඇබ්බැහිලා හිටියම මගේ ජීවිතේ නඩත්තු කරන්න බැරිලු වෙන දෙයක් නතුව. දැන් මේකට සතිය දාපුවා. එතකොට පබතරා කියනවා. ඒ වෙනුවට බටහිර ලෝකේ කියන්නේ මෙතඩෝන් ගන්න කියලා. වෙන ඩ්‍රග් එකක් දෙන්නේ. ඉතින් ඕනේ ආධාරයක් දෙන්නවලු අපිට මෙතඩෝන් දෙනවා නම්. ඉතින් මේක කියනවා අපිට බෑනේ ස්වාමීන් වහන්සේ එහෙම මේ. කැයි ගෑනේ කියලා හොටු ගෑණි ගණන් කියන්නේ. අපි කියන්නේ සතිය දැන් හිටියෙත් නෑනේ. දැන් අපි සතිය දෙනවා. ඒක තමයි UN එක බාරගත්තා. ඉතින් අපි ඒක ටිකක් හයියෙන් කියන්න ඕනේ. කුඩු ගැහුවේ නැතුවර කමන්නේ නෑ. කුඩු ගැහුවත් කමන්නේ නෑ. අපි කොහොමද සතිය වඩමු කියලා. ඒ පණිවිඩය අපි දෙන්නේ 19 වෙනිදා. හැබැයි 19 වෙනිදාම මේ තුෂාර අමුල්දෙනි මහත්තයා මෙහෙ එනවා කියලා තිබුණා. ඒක උපන්දිනේ කියලා. ඉතින් ඒකට මට ඉන්න වෙන්නේ නැහැ. මම චිත්තවිකාරාමයේයි කඩු වෙලයි දෙක බැලන්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. චන්ද්‍රතන හාමුදුරුවෝ දාගෙන ධම්මසන්න හාමුදුරුවෝ දාගෙන පොඩි අක්ක පෙන්නලා නංගි දෙන කතාව නැත්නම් නංගි පෙන්නලා අක්ක දෙන කතාව තමයි කරන්න වෙන්නේ. මම යනවා ගිහිල්ලා ඉන්නවා චිත්තවිකාරාමෙත්. හැබැයි කඩු වෙලටත් එනවා. එදා හවස වෙදා සායනයක් පවත්වනවා මේ ආයුර්වේදයේ පිළිබඳ. දැන් ඊයේ පෙරේදා දවස් 3 එයා තමයි පර්ල් බේක් කරුවේ. ඒ 19 24 මීතිගලදී ගලපති මහත්තයන් නම් කියලා තිබුණා සායනයක් කරන්න සිකුරාදා. මම ඉතින් වනවන ඉන්නතෝ පටස් කාලා දිනේ දුන්නා. ඒකේ හකන්දරත් කියලා කවුරු හරි මේ වාසිකාරාමේ මෙහෙත් කැමති නම් ඒ බෑනේ ගෑනුගත් එක්ක කරන්න බෑනේ. එයා කන්දරත් කියලා මේ නැත්තම් පිළිසරණටත් වාහනයක් ඇවලා ඒ කට්ටිය දන්නවා හැබැයි සම්භාහනේ. ඉතින් ඒ ගලපති මහත්තයා දේශනයකට නෙවෙයි ඉන්නේ. කරන්න මේ සවුනා බාත් එකක් දාලා මසාජ් කරලා තෙල් දාලා ඉතින් ගෑස් නැති ප්‍රශ්න තියෙනවද කියලා අහලා තිබුණා. කොහොමද අපේ ගෑස් ප්‍රශ්නේ? නෑ. ඉතින් අපිට වතුර යරත් කරගන්න පුළුවන් නේ දරින්. පොල් කටු. නෑ දැන් ඊයේ වෙනකොට සාර්ථකයි කුඩුලිප. ඉතින් කුඩුලිපේ ওই සාමාන්‍ය ස්ටෝව් එක වැඩි ගන්නවා අපි දැන්. ඉතින් ගලපති මහත්තයා කියන ඔබ වහන්සේත් එක්ක මම කතා කරන්න බෑ මට නම්බරයක් දෙන්න කියලා. ඊපස්සේ මම සමන්ගේ නම්බර එක දුන්නා. ඒ නිසා කවුරු හරි පොඩ්ඩක් ක්ලාස් වෙලා ඉන්න විෂයතන උපාසක මාත්‍ර කවුද කැමති විෂයතර වින්දට මේ වැඩේ බාර ගන්න. ප්‍රබාත් කරපන්කෝ. ඒ කට්ටිය ආපුවාම ගිලන් හලලා හැටි කරලා දර ටික ලැහැත්ති කරලා අවශ්‍ය තෙල් ටික ලැහැත්ති කරලා මේ සම්භාහනයයි තෙල් ගානකයි සවුනා එක ඔක්කොම මේ මහත්තයාගේ වියදම් තමයි ගලප්පති මහත්තයාගේ. ඉතින් මම මේ අවස්ථාව කරගන්නේ මට එහෙම නැත්තොත් එහෙම අර මම දැනගෙන අනික් අයට දැනුම් දුන්නේ නැති එකේ අඩුපාඩු වෙනවනේ. ඉතින් ඒකට ඒ අඳුර පෑම කෑකොස්සන් ගැහිම මාකටිං පාරක් තමයි මම මේ අවස්ථාවේ ගත්තේ. ඉතින් පහලියකට යහමට බලාගෙන ඉන්නවා මයික් එක තියන දැන් නතර කරයි මූණ නිකන් රැලි ගහිලා බෙල්ලේ රැලි තුනක් පේනවා. නලලත් රැලි ගහිලා තියෙන්නේ ඔළුව උස්සන්නෙම නැහැ. අනේ කරුණා කරලා ඔව්වා හිතට ගන්න එපා මේ සාදරයෙන් හොඳ බණපාර අවසරයි අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේගේ අවසරයි පූජනීය මහා සංඝරත්නයන් අවසරයි දවසේ ධර්ම දේශනාව හා බැඳුණු ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමා වුණේ
සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක සැදැ ඇති පින්වත් පිරිසක් දෙස් විදෙස් පිරිසක් එකතු වුණු ධර්ම සභාවක පූජනීය නායක ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවත් සාකච්ඡාවත් සිද්ධ කරමින් අත්පත් කරගත්තා වූ පිනොත් අප සැම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිනොත් අපටත් ලෝක සැමටත් නිවනෙන් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ පින් අනුමෝදන් කරමු සදනගා කියමු. ittavata jam hei සම්බතම් පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavata jam hei සම්බතම් පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavata jam hei සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරං. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු.